අයිබෝන් මේ වීඩියෝ එක අපි යන්නේ පස්වෙනි පාඩම පෝෂණය කියන්නේ පද්ධති පාඩමේ අපි ඉන්නේ. අපි මේකේ පෝෂණය දැන් වීඩියෝස් දෙකක් කරා මේ වෙද්දි. ඒකේ අවසාන වීඩියෝ එක තමයි මේකෙන් අපි කරන්නේ සත්වය පාඩම. එතකොට ඔයගලන්ට ආහාර ජීර්ණ පද්ධතිය නැත්නම් සත්වයාගේ පෝෂණය කියන කොටස මේකෙන් ඉවර වෙනවා. මේකේ අපි කතා කරන්නේ පෝෂක, ඒ කියන්නේ පෝෂක සංඝටක සහ අවසානයේ ආහාර ජීර්ණ පද්ධතිය ඇති වෙන රෝග පිළිබඳව. ඒතර පෝෂක මොනවද කියන එකට හැඳින්වීමක් අපි කලින්ම කරා. ඒ අනුව මම එක පෝෂකයක් අරගෙන ඒ පෝෂකය අපි ලබා ගන්නේ කොහොමද? ඒකට අදාළ කෙටි විස්තරයක් අර ෂෝට් නෝට් එකක් වගේ තියෙනවා. ඒ ටික දැනගන්නයි තියෙන්නේ. හරි. ඒකට මේකෙදී ගොඩක් වෙලාවට කාබෝහයිඩ්‍රේට් ගත්තයින් පස්සේ කාබෝහයිඩ්‍රේට් මේ ආහාර අපි ගන්න ඒවායි මොනවද සාමාන්‍ය කාබෝහයිඩ්‍රේට් ආහාර විදියට අපි ගන්නෙ බත් නේද? ඊට පස්සේ පාන් ඒ වගේ ඉන්දියාප කන කෑම වල ගොඩක් අන්තර්ගතයේ තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒවා පිෂ්ඨයෙන් පිටි වලින් හදනවා කිව්වොත් ඒවා ගොඩක් වෙලාවට කාබෝහයිඩ්‍රේට් පැත්තට තමයි යන්නේ. මේ කාබෝහයිඩ්‍රේට් ඒ විදිහට අන්තර්ගත වෙනවා. එතකොට ඒවැය ගොඩක් වෙලාවට පිෂ්ඨය තියෙන්නේ අපිට ඒක සිද්ධ වෙනවා නේද? අපේ අවශෝෂණය සඳහා ජීර්ණය කරගන්න ඊට වඩා කුඩා සංඝටක බවට. ඒතකොට ඒවා දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද වෙන්නේ කියලා. නේද? ඇමයිලේස් වගේ එන්සයිම් වලින් පිෂ්ඨය ජීර්ණය කරනවා මෝල්ටෝස් බවට. මෝල්ටෝස් හෝ ග්ලූකෝස් හරි නැත්නම් අනිත් වර්ග විදියට හරි අවශෝෂණය කරගන්න පුළුවන් වෙන විදිය දක්වා කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කරගන්න ඊට පස්සේ දේහයට අවශෝෂණය කරනවා. කාබෝහයිඩ්‍රේට් ගත්තයින් පස්සේ කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධානම කෘත්‍ය තමයි ශක්ති ජනක නේද? ශක්තිය ලබා දීමට මෙයා දායක වෙනවා. දේහය තුළට ශක්ති ජනකයේ විදිහට නැත්නම් ශක්ති නිපදවීම සඳහා ප්‍රධාන වශයෙන් අපි ගන්නෙ ග්ලූකෝස්. දැන් ශාරීරික ශ්වසනය එහෙම කිව්ව ගමන්ම ග්ලූකෝස් පරිවෘත්තියට ලක් කිරීම කියලාමනේ අපි කියන්නේ. ඒ නිසා ග්ලූකෝස් තමයි ප්‍රධානම වශයෙන් මේ ශක්තිය නිපදවීම කියන සාධකයට දායක වෙන්නේ. ඊට අමතරව ශක්තිය එක්කම යන එකක් තමයි තාපය කියන්නේ. ඒ කියන්නේ විවිධ ප්‍රතික්‍රියාවලට ශක්තිය බිඳේ, ඒ කියන්නේ මේ ග්ලූකෝස් බිඳේලීම මගින් නිපද වෙන ශක්තිය නිපදවන එක හරි. ඒ වගේම තමයි තාපයත් නිපද වෙනවා. මොකද ග්ලූකෝස් බිඳේලීමේදී තමයි ගොඩක් වෙලාවට දේහය තුළ තාපය නිපද වෙන්නේ කියලා කියනවා. හරි. යනවා ඒක එක කෘත්‍යයක් වෙනවා. ඊට පස්සේ ආයෙත් සංචිත කරලා තියෙනවා අවශ්‍ය වෙලාවකදී ප්‍රයෝජනයට ගන්න. මොනවා විදිහට සංචිත කරලා තියෙන්නේ? ග්ලයිකෝජන් විදිහට ග්ලූකෝස් තැම්පත් කරනවා. අපි දන්නවා අපමාශයල එහෙම නැත්නම් පේශිශයල වල ග්ලයිකෝජන් විදිහට තැම්පත් කරනවා ග්ලූකෝස්. දැන් සංචිත විදිහට තියා ගන්නවා අපහු අවශ්‍ය විටකදී ලබා ගන්න. අපහු තියෙන කාර්යයක් තමයි ප්‍රෝටීන ආරක්ෂා කිරීම. ඒ මොකක්ද ඒ කිව්වේ? ප්‍රෝටීන දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ග්ලූකෝස් පළවෙනි ශක්තිය නිපදවන්න පළවෙනිම දේ විදිහට වැය කරන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් ඉවර වෙන මොහොතක් තියෙනවානේ. ඊට පස්සේ මේදේ ශක්තිය නිපදවන්න පුළුවන්. ඒ කියන්නේ ATP නිපදවන්න පුළුවන්. ශරීරය ශෝෂණය කරලා මේදේ ATP නිපදවන්න පුළුවන් සාමාන්‍ය විදිහට. පොඩි මුලින් වෙනස්කම් කීපයක් ඇතුළු. ඊට පස්සේ මේදයක් ඉවර වුණොත් ඊට පස්සේ ශක්තිය නිපදවන්න වෙන්නේ ප්‍රෝටීන් වලින්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ආහාර ගන්න නැතුව හිටිය කියලා ඔයගොල්ලෝ. සතියක් විතර යනකම් තියෙන ග්ලූකෝස් ටික, ඒ කියන්නේ අපි ආහාරයට ගත්තා ඊට පස්සේ සංචිත කරලා තියෙන ඒවා ඒ ටික ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ තව දුරටත් කැම නැත්නම් ඊට පස්සේ වෙන්නේ මේදය සංචිත කරලා තියෙනවානේ. මේද පටකය තුල එහෙම සංචිත කරලා තියෙන මේදය ජීර්ණය වෙලා ශෝෂණයට ලක් වෙලා එතනින් අපිට ATP හම්බ වෙනවා. ඊට පස්සේ මේද පටකයේ තියෙන මේදේ අවසන් වුණොත් ඊළඟට මොන ජීර්ණය වෙන්න ගන්නවා ප්‍රෝටීන. ප්‍රෝටීන කොහෙද තියෙන්නේ? ප්‍රෝටීන වලින් පේශිය ඇදලා තියෙන ප්‍රෝටීන වලින් විවිධ අවයව නේද? සින්දු පේශි වගේ දේවල් වලින් ප්‍රෝටීන ඒ විදිහට ඒ අවයව වල තියෙන පේශි වල විශේෂයෙන් කංකාල පේශි වල ඒවා තියෙන ප්‍රෝටීන ටික ඊට පස්සේ ජීර්ණය කරන්න පටන් ගන්නවා. ගොඩක් කෘෂ වෙනවා නේද? එහෙම වෙනවා. ඒ කියන්නේ කන්නේ නැතුව ඉන්නකොට ඔය කෙට්ටු වෙනවා, කෘෂ වෙනවා කියලා කියන්නේ.
ඒකට හේතුවක් මොකද? ආහාරයේ ග්ලූකෝස් මදි වුණාම ඊළඟට ජීර්ණය කරන්න ගන්නවා මේදය, ප්‍රෝටීන වගේ දේවල්. ඒකෙන් ආරක්ෂා වෙනවා කාබෝහයිඩ්‍රේට් තියෙන නිසා. කාබෝහයිඩ්‍රේට් අපිට යමින් තියෙනවා නම් ප්‍රෝටීන ටික ආරක්ෂා වෙනවා. ඒතර ප්‍රෝටීන ජීර්ණය වෙනවා කියන එක ඒක ටිකක් හොඳ දෙයක් නෙමෙයි. මොකද අපේ තියෙන වියලි බරණ එතකොට නැතුව යන්නේ ටික ටික. එනවා ප්‍රෝටීන ඉතුරු කිරීම පාසු කරනවා ආහාරයේ ප්‍රමාණවත් කාබෝහයිඩ්‍රේට් පවතින විට. හරි. කාබෝහයිඩ්‍රේට් ගැන ඔය මූලික කරුණු ටික. ඊට පස්සේ ප්‍රෝටීන වලට එනවා. ප්‍රෝටීන ගත්තයින් පස්සේ ඔයගොල්ලෝ දන්නවා ප්‍රෝටීනයක් හැදිලා තියෙන්නේ කොහොමද? ඇමයිනෝ අම්ල වලින්. ඇමයිනෝ අම්ල බහුවර්ගීකරණය වෙලා ඊට පස්සේ ඒවෙන් පොලිපෙප්ටයිඩ් හැදිලා පොලිපෙප්ටයිඩ් තවත් වෙනස් වීම වලට ලක් වේදා තමයි කෘත්‍රිම ප්‍රෝටීනයක් බවට පත් වෙන්නේ කියලා අපි කියනවා. ඒතර ඇමයිනෝ අම්ල වෙලදී මේකේ අපි මේ කතාව කලින් කතා කරා. ඇමයිනෝ අම්ල වර්ග දෙකක් තියෙනවා. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල හා අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල කියලා. හරි. ඒතර අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කිව්වේ මොකද්ද? අපේ බාහිරින් ලබා ගන්න අත්‍යවශ්‍ය වෙන ඇමයිනෝ අම්ල. ඒ කියන්නේ ඒවා දේහය තුළ සංශ්ලේෂණය කරන්න බෑ. අත්‍යවශ්‍ය නොවනයි කියන්නේ ඒවා එපා කියන එක නෙමෙයි. ඒවා ඕනේ. හැබැයි අපිට දේහය තුළ සංශ්ලේෂණය කරගන්න පුළුවන්. ගත්තේ නැහැ කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද දේහය තුළ හැදෙනවනේ. ගත්ත කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකට වැඩි හොඳයි. හරි. යනවා ප්‍රෝටීන ඇදලා තියෙන ඇමයිනෝ අම්ල වලින් මේවා වර්ග දෙකක් තියෙනවා. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සහ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල. ඒතර අනිවාර්යයෙන්ම පෝෂක ගැන කතා කරනකොට අපි මොනව කරන්න ඕනේද? අත්‍යවශ්‍ය වන, يعني අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල මොනවද කියලා බලලා ඒවා තියෙන ආහාර වැඩිපුර තෝරා ගැනීම තමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. පෝෂක ගැන ඉගෙන ගත්තා නම් ඒ දේ ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ ප්‍රෝටීන වල කාර්ය ගත්තොත් ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන වැදගත් වෙනවා විශේෂයෙන්ම වර්ධන ක්‍රියාවලිය. හරි. ගෙවි ගිය ඉන්ද්‍රියකා. හරි. ඒවා වර්ධනය කරන්න ගෙවි ගිය ඉන්ද්‍රියකා. ඊට පස්සේ අලුත් නව සෛලනේ අලුත් සෛල එහෙම නැත්නම් ඉන්ද්‍රියකා. මේ වගේ දේවල් වල වර්ධනය නැත්නම් අලුතින් ඇතිවීම මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ප්‍රෝටීන වගේ. දේහේ වුණත් එහෙමයි. දැන් ඔය පිච්චුණාම එහෙම මේ ඇඟේ තියෙන ගොඩක් සමේ තියෙන එහෙම ප්‍රෝටීන ගොඩක් අයින් වෙලා යනවා. ඒ නිසානේ මේ කියන්නේ වැඩිපුර බිත්තරේම දෙන්න කියලා පිච්චිලා පිලිස්සුන් තුවාල වැඩිපුර තියෙන අයට රෝහලේ දෙන ආහාරයේම බිත්තර 4-5ක් අන්තර්ගතයි. එහෙම කියලා පුච්ච ගන්න එපා. ඊට පස්සේ තව එකක් තමයි විවිධ හෝමෝන වර්ග. ප්‍රතිදේහ, එන්සයිම් ආදී ගොඩක් ජෛව රසායනික අණු නිෂ්පාදනය කරන්නේ ප්‍රෝටීන මගින්. අපි ප්‍රෝටීන වල කෘත්‍යයන් විදිහටත් මේවා කතා කරා මතක ඇති. ආරක්ෂක කෘත්‍ය, සංකෝචක කෘත්‍ය එහෙම කීකේ. ඒකට අදාළව හෝමෝන ගත්තාම හෝමෝන නිපදවනවා. ඉන්සියුලින් වගේ හෝමෝන ප්‍රෝටීන මේ වෙනවා. ඒ අනුව හෝමෝන නිපදවන්න ප්‍රෝටීන වැදගත් වෙනවා. හෝමෝන ප්‍රතිදේහ එන්සයිම් වගේ දේවල්. අවසානයේ අපි ඒකත් සඳහන් කරේ නැත්නම් අඩුවක් වෙනවා. මොකද්ද? ශක්තිය ජනනය කිරීම. එන මෙයාට හැකියාවක් තියෙනවා ශක්තිය ජනනය කරන්න. ග්ලූකෝස් වලට විතරක් නෙවෙයි. නමුත් ඇයි අපි ග්ලූකෝස් ගන්න? එකක් ඒක පහසුයි වාසි වගේම ඒක වැඩිපුර අපිට තියෙන සුලභව හම්බෙනවනේ. දැන් ප්‍රෝටීන වගේ ආහාර ගොඩක්ම ගන්නකොට ඒවත් අපේ ශරීරයට හිතකරව බලපාන්න පුළුවන්. හරි. ප්‍රෝටීනමය ආහාර අධිකව ගන්න එක එතර හොඳ නෑ ශරීරයට. හරි. ඒ අනුව අය කියන දේවල් ටික ප්‍රෝටීනයක් කියන්නේ මොකද්ද? ඒකට හැදිලා ඒක ඇදලා තියෙනව නේද? අත්‍යවශ්‍ය නොවන සහ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අවසානයේ ඒකේ කෘත්‍ය. ඊළඟට ලිපිඩ. මේ නේ ලිපිඩ කියලා අපි කියන්නේ. ලිපිඩ ගත්තාම ප්‍රධාන වශයෙන් එයා සමන්විත වෙන්නේ මේද සහ තෙල්. ඒ කියන්නේ මේ ඝන අවස්ථාව සහ ද්‍රව අවස්ථාව මතක ඇති ඔයගොල්ලන්ට අර සංතෘප්ත අසන්තෘප්ත කියලා කිව්වේ. ඒ විදිහට ගත්තොත් මේද හා තෙල් වලින් ලිපිඩ සමන්විත වෙනවා. ලිපිඩ ගත්තයින් පස්සේ ලිපිඩයක් හැදිලා තියෙන හැටි ඔයගොල්ලන්ට මතක ඇති. ගොඩක් වෙලාවට මේද තෙල් වගේ ලිපිඩයක් ගත්තොත් මේවට අපි
පොදුවේ කියන ට්‍රයිග්ලිසරයිඩ් කියලා. ඒතර මේවා හැදිලා තියෙන ප්‍රධාන වශයෙන්ම ග්ලිසරෝල් අණුවක් සහ මේද අම්ල අණු තුනක් එකතු වෙලා. මතකද ඒවා? ෆැටි ඇසිඩ්. ඒවා තුනක් එකතු වෙලා තමයි මේවා හැදිලා තියෙන මේදේ සහ තෙල් කියන කොයික උන. එතකොට මෙන්න මේ මේද අම්ල වලටත් මේ කතාව එනවා. අත්‍යවශ්‍ය මේද අම්ල සහ අත්‍යවශ්‍ය නොවන මේද අම්ල කියලා වර්ග දෙකක් තියෙනවා. අත්‍යවශ්‍ය නොවන ඒවා එපා කියලාද කියන්නේ? එපා කියලා නෙමෙයි කියන්නේ. ඒවා පිටින් ගැනීම, බාහිරින් ගැනීම අපි අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියන එක. අත්‍යවශ්‍ය ඒවා අනිවාර්යයෙන්ම අපි බාහිරින් ගන්න ඕනේ ආහාරත් එක්ක. ඒතර අත්‍යවශ්‍ය මේද අම්ල, අත්‍යවශ්‍ය නොවන මේද අම්ල. ඒ ටික තියෙනවා. ඊට පස්සේ මේදවල කාර්යයන් විදිහට මෙහෙම අපි කතා කරනවා කාර්යයන් පහක් වගේ. පළවෙනි එක ශක්තිය හා තාපය ජනනය කිරීම. මේදවල කාර්යයන් හරි. දැන් මේවා හරි මේදවල පළවෙනි කාර්යය තාපය ශක්තිය ජනනය කිරීම. ඒ කියන්නේ මේදය ගොඩක් වෙලාවට දැන් මේදය නම් දහනය කරන එක අපිට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඔය මේ ව්‍යායාම වලදීම සමහරව මේදේ ඉතලම දහනය කරව ගන්න ඕනේ නේද? මොකද අපේ වැඩිපුර තැම්පත් වෙනවා කාබෝහයිඩ්‍රේට් උනත් දැන් සීනි ආහාර වැඩිපුර ගන්නකොට ඒවා ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ පේශි ශෛලවල අක්මාවේ තැම්පත් කළ හැකි ප්‍රමාණයක් තියෙනවා ග්ලයිකෝජන්. එතනින් එහා ඒගොල්ලෝ බාර ගන්න නැහැ. ඒක තවදුරටත් තියෙනවා නම් සංජිත කරන්න වැඩිපුර ග්ලූකෝස් වගේ දේවල්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දින එක මේදේ විදිහට මේද පටකේ තැම්පත් කරනවා. මේද පටකේ ඉතින් ඇති වෙන්න මහත් වෙන්න පුළුවන්. මේද පටකේ වැඩි වෙලා තමයි ඔය බැරල් වගේ වෙලා තියෙන්නේ. එතකොට මේදය ඒ කියන්නේ වැඩිපුර හම්බෙන ග්ලූකෝස් ටික අපිට ඕනනම් පුළුවන් මේදේ කරන්න. මේදේ කරලා කපඩා කරන්න. ඒ කියන්නේ දැන් සීනි කනකොට සමහරු කියන්නේ සීනි කෑවට මහත් වෙන්නේ නැහැ කියලා හිතන් ඉන්න එපා. හරි? තෙල් කන්න ඕනේ කියලා හිතන්න එපා මහත් වෙන්න. සීනි කෑවත් අපි මහත් වෙනවා. නොදැනුවත්වම. මොකද ඍජුව මේද විදිහට තැම්පත් නොවුණා වක්‍රාකාරයෙන් එයා ග්ලයිකෝජන් කරන්න බැරි හරිය ඊට පස්සේ මේදේ බඩ පරිවර්තනය කරලා මේද පටකේ තමයි තැම්පත් කරන්නේ. එයano මේදය ගන්න පුළුවන් අපිට ශක්තිය නිපදවන්න වැය කරන්න මේදේ වැය කරපුවම ඒකෙන් ශක්තිය හම්බ වෙනවා. ඒතර මේ දේහය අර ස්ලිම් දේහයක් තියාගන්නත් හොඳයි. හරි. කොහොමද කියනවා මේ මේදයෙන් සාපේක්ෂව කාබෝහයිඩ්‍රේට් වලට ප්‍රෝටීන් වලටත් වඩා වැඩි ශක්තියක් ජනනය කරනවා කියලා. එන ශක්ති කාර්යක්ෂමතාව ගොඩක් වැඩි මේදේ. අර දෙකටම වඩා. ඊළඟට දෙවෙනි කාර්යය විදිහට අපි ගන්නවා සංචිත කරලා තියෙනවා. ඒක අපි කාර්යයක් විදිහට ගත්තා මෙතන. ශක්තිය නිපදවන්න ජනනය කරන්න වගේම සංචිත කරන්නත් මේ දේ වැදගත් වෙනවා. සංචිත පටකයක් විදිහට තියෙනවා මේද පටකය කියලා තියෙනවා. තුන්වෙනි එක විටමින වර්ග දියවීමට. දිය වෙලා පරිවහනය වෙන එක මේගොල්ලෝ වෙන්නේ නේද? විටමින සමහරක් වර්ග තියෙනවා. උදාහරණයක් විදිහට K, A වගේ විටමින්. හරි. විටමින් K, විටමින් A වගේ ඒවා. ඒවා ජලයේ දිය වෙන්නේ නැහැ. ජල අද්‍රව්‍ය. එනවා එයාලා දිය වෙන්නේ මේදේ. එහෙනම් එයාලා දේහේ එක් තැනකින් තවත් තැනකට ගෙනියන්නේ කවුරු හරහාද? මේදේ හරහා. ඒතර ඒකත් දායක වීමක් ලොකු දායකත්වයක් වෙනවා මේදේ. ඊළඟට හෝමෝන් ප්‍රධාන වශයෙන් ප්‍රජනක හෝමෝන ඊස්ට්‍රජන් ටෙස්ටොස්ටෙරෝන් වගේ හෝමෝන වර්ග නිපදවනවා. කොලෙස්ටරෝල් ආශ්‍රිත ස්ටෙරොයිඩ් මය ලිපිඩ. ඒ ලිපිඩ කතා කරද්දී අපිට හම්බුණා මේ මේද තෙල් කියන ට්‍රයිග්ලිසරයිඩ් ෆොස්ෆොලිපිඩ් සහ ස්ටෙරොයිඩ් කියලා වර්ග තුනක් කතා කරන්නේ. ඒ ස්ටෙරොයිඩ් කාණ්ඩයට තමයි අයිති වෙන්නේ ඔය හෝමෝන කට්ටිය ඊස්ට්‍රජන් ටෙස්ටොස්ටෙරෝන් ඒ වගේ හෝමෝන. ඊට පස්වෙනි එක මෙයා දායක වෙනවා තාප පරිවාරක කෘත්‍යයක්. තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරනවා දේහය තුල නියත උෂ්ණත්වයක් පවත්වා ගැනීම නේද? දේහයෙන් බාහිරට තාපය ගමන් නොකිරීම ඒ සීමාවක් තුල. ඒකට එයා එහෙම තාප පරිවාරකයක් විදිහට ක්‍රියා කරනවා. මොකද මේද පටකේ තියෙන්නේ සමට යටින්.
හරි. ඒතර අභ්‍යන්තරයේ තියෙන තාපයට මේ දේ හරහා යන්න වෙනවා. ඒක මේ දේ හරහා යන්න බෑ. ඒක පරිවාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ දේවල් ටික එනවා මේ දේ ගත්තයින් පස්සේ දේවල් පහක් නේද? ඔව්. කාරණා පහක් තියෙනවා මේ ද්‍රව්‍ය වලට. මේ දේවල්ට. ලිපිඩ වලට. එනවා කාබෝහයිඩ්‍රේට් වල ලොකු දෙයක් නැහැ. සරල දේවල් ටික. ඊට පස්සේ කාර්ය ප්‍රෝටීන ගැන අවසානයේ මේ දේ ගැන මේ දේ තියෙනවා අපිට කලින් හම්බෙච්ච නැති තැනක් මේක. අත්‍යවශ්‍ය මේ දම්ල හා අත්‍යවශ්‍ය නොවන මේ දම්ල කියන. ඊළඟට කාර්යයන් ටික බලන්න. ඊළඟට විටමින්. විටමින් කියන්නේ මොනවද? විටමින් වලට මෙහෙම කියනවා අර්ථ දැක්වීමක් වගේ දෙනවා නම් සාමාන්‍ය සෞඛ්‍ය හා පරිවෘත්ති කුඩා ප්‍රමාණයෙන් අවශ්‍ය. හරි දේහය තුළ සාමාන්‍ය සෞඛ්‍ය හා පරිවෘත්තිය පවත්වා ගැනීමට ඉතා කුඩා ප්‍රමාණ වලින් හරි ඉතා කුඩා කියනකට වඩා හොඳයි ඉතා කුඩා ප්‍රමාණ වලින් අවශ්‍ය කාබනික සංයෝග හරි. වලට තමයි අපි කියන්නේ මොනවා කියලාද? විටමින කියලා. ආපහු බලන්න හොඳට පැහැදිලිද කියලා. සාමාන්‍ය දේහ සෞඛ්‍ය. හරිද? පවත්වා ගැනීමටත් ඒ වගේම පරිවෘත්තිය. සාමාන්‍ය පරිවෘත්තිය ක්‍රියා පවත්වා ගැනීමට ඉතා කුඩා ප්‍රමාණ වලින් අවශ්‍ය. කාබනික සංයෝග තමයි අපි කියන්නේ මොනවා කියලාද? විටමින කියලා. මේ විටමින ගත්තාම විටමින වල වර්ග කීපයක් තියෙනවා. A B කියපුවම B සංකීර්ණයක් තියෙන. ඒ කියන්නේ B6 B2M කියලා ඔයගොල්ලෝ දැකලා ඇති. B1 B2M කියලා වර්ග තියෙනවා ගොඩක් B සංකීර්ණය තුල. ඒ කියන්නේ ඒකේ ව්‍යුහය මත පදනම් ඒවා ඒ වර්ග වෙලා තියෙන්නේ. ඊට පස්සේ විටමින වල ගත්තාම විටමින වල වර්ග දෙකක් තියෙනවා. ජල ද්‍රාව්‍ය විටමින සහ මේද ද්‍රාව්‍ය විටමින කියලා. ජල ද්‍රාව්‍ය ඒවයි මේද ද්‍රාව්‍ය ඒවයි. ජල ද්‍රාව්‍ය ඒවා ගන්නවා අපි BC. මේද ද්‍රාව්‍ය විදිහට ගන්නවා KADE. කඩේ කියලා මතක තියාගන්න. KADE කඩේනේ. ඒක විටමින මේද ද්‍රාව්‍ය විටමින ටික කොහොම මතක තියාගන්න. ඒතකොට ඉතුරු ඒවා ජල ද්‍රාව්‍ය කියලා පාඩම් කරගත්තා කියන්නේ. අකුරු මතක හිටින්නේ නැත්නම් කඩේ කියලා පාඩම් කරන්න. ඒතකොට ඒවා මේද ද්‍රාව්‍ය. ඒක කඩේ පාඩම් ඒක ජල ද්‍රාව්‍යද මේද ද්‍රාව්‍යද කියලා මතක නැහැ බාට. කියන්නේ මෙහෙම කරගන්න එපා. හොඳයි. ඒතකොට මේ විටමින වර්ගවල පොදුවේ අපි දැනගන්න ඕන ওই දේවල් ටික. ඊට පස්සේ විටමින වලට කෘත්‍යයන් තියෙනවා. එක් විටමින වලට පොඩ්ඩක් ඒක දැනගන්න දැන්. ඊට පස්සේ විටමින වගුවකුත් තියෙනවා. අන්තිමට ලොකු වගුවක් තියෙනවා විටමින වගුවක්. ඒක මම ලොකුට විස්තර කරන්න නැහැ. හැබැයි මේ ටික ඒ කියන්නේ දල වශයෙන් එක් විටමිනයට අදාළව තියෙන කෘත්‍ය පොඩ්ඩක් දැනගන්න ඕනේ. හරි අරක එපා කියනවනේ මේක අනිවාර්යෙන් ඒ වගුව බලා ගන්න විටමින් නම් ඒක මම එතෙන්ට ආවයන් පස්සේ පැහැදිලි කරන්නම්. දැන් අපි පොඩ්ඩක් කතා කරමු විටමින වර්ගවල අදාළව මොනවද ඒගොල්ලන්ගේ ප්‍රධාන කෘත්‍යයන් කියලා. හරි. විටමින් A වල ප්‍රධාන වශයෙන් මෙයාගේ කෘත්‍යයක් විදිහට දානවා දෘෂ්ටි වර්ණක. ඇසේ වර්ණක දෘෂ්ටි වර්ණක සෑදීමට ප්‍රධාන වශයෙන් මෙයා දායක වෙනවා කියලා. يعني පෙනීම සම්බන්ධයෙන් දෙයක් ආවොත් ඒකට විටමින් A සම්බන්ධයි කියලා. ඒ වගේ මතකයක් ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා. හරි. ඒක ඕගොල්ලොන්ට තර්ක කළා හරි එතකොට පුළුවන් MCQ එක වගේ උත්තරයක් ගහගන්න. ඒ වගේ අවබෝධයක් හරි තියාගන්නවා නම්. ඊට පස්සේ අපිච්ඡද පටක තිප්තපාත්තා ගැනීම අපිච්ඡද පටක පාත්තා ගැනීම ඊට පස්සේ වර්ධනය හා ප්‍රතිශක්තිය කියන කාරණා ප්‍රධාන වශයෙන් විටමින් A වලට අදාළ වෙනවා. ඒ කියන්නේ අපිච්ඡද පටක පවත්වා ගැනීම කියන්නේ මොකද්ද? ඒවැ නට කියන්නේ අපිච්ඡද පටකයක් හානි වෙනවා නම් ඒවා ප්‍රතිසංස්කරණය කරන දේවල් ඒවැ කාර්යයන් ඒකාකාරව පවත්වා ගැනීම අවශ්‍ය තැනට අවශ්‍ය කාර්යයන් මේ වගේ දේවල් වලට අදාළ උදව් සපයන්නේ ඒවා මේ ලබා දෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය විටමින් A වගේ.
විටමින් B ගත්තයින් පස්සේ මේක B සංකීර්ණයනේ B6 B12 ඒවා පොදුවේ කෘත්‍යයන් විදිහට ගන්නවා සහ එන්සයිම නිපදවනවා. FAD NAD ඒ වගේ සහ එන්සයිම නිපදවන්න මෙයාලා දායක වෙනවා කවුද? විටමින් B සංකීර්ණ ගත්තාම. අපහු රතු රුධිර සෛල. හරි රතු රුධිර සෛල රක්තාණු නිපදවන්නත් විටමින් B එක්තරා B6 වගේ විටමින් B සංකීර්ණ සමාරක් ඒවා B වල ඔක්කොම නෙමෙයි B සමාරක් සංකීර්ණ දායක වෙනවා රතු රුධිර සෛල නිෂ්පාදනයට. ඊට පස්සේ විටමින් C එයා කියනවා අපි ප්‍රතිօක්සිකාරකයක්. ඒතකොට ඒ මත තමයි ඔය රෝග ප්‍රතිօක්සිකාරකයක්. හරි. ප්‍රතිօක්සිකාරකයක් නිසා තමයි එයා රෝගවලට ඒ කියන්නේ රෝගවලට අපි කිව්ව කලින් සාමාන්‍ය සෞඛ්‍ය පවත්වා ගන්න දායක වෙනවා කියලා. ඒ නිසා තමයි ප්‍රතිօක්සිකාරක විටමින් C වල ප්‍රතිօක්සිකාරක ගුණය අපිට එතෙන්දි ගන්න පුළුවන්. ඊට පස්සේ ආපහු කොලජන් සංශ්ලේෂණයට ගන්නවා. කොලජන් කියන්නේ මතක ඇති තන්තුමය සම්බන්ධක කොටකයක් විදිහට අපි කතා කරන්නේ ප්‍රෝටීනමය ව්‍යුහයක්. හරි. එයා සංශ්ලේෂණයට විටමින් C දායක වෙනවා. ආපහු D ගත්තාම මෙයා අස්ථි සම්බන්ධයි. හරිද? අස්ථි වල මොනවද කරන්නේ? කැල්සියම් හා ෆොස්ෆේට් අවශෝෂණයට ආසයි. කැල්සියම් හා ෆොස්ෆේට් ෆොස්ෆරස් කියමුකෝ අවශෝෂණයට ආධාර කරනවා. කොහොමත් මේ D අඩු වුණාම D වලින් එන ප්‍රශ්නයක් තමයි D විටමින් D නැතුව ගියාම අස්ථි වල දෝෂ. ඊට පස්සේ විටමින් D E ප්‍රතිօක්සිකාරකයක් වෙනවා නැවතත් එයා අපහු විටමින් K රුධිර කැටගැසීම. K මගින් රුධිරය කැටගැසීම. හරි. ඒ අනුව මේ වගේ සරලව ඒ කියන්නේ දීලා තියෙන පොදුවේ දීලා තියෙන කෘත්‍යයන් ටික පොඩ්ඩක් විටමින් වලට අදාළව බලා ගන්න. මොකද අර එක එකට තනි කාර්යයන් වෙන වෙනම විශාල ප්‍රමාණයකට වඩා මේ පොදුවේ දීලා තියෙන ටික වැදගත් වෙන්න පුළුවන් දැන්. මේ පාරත් MCQ එකේ මම දැක්ක ප්‍රශ්නයක් තියෙනවා මේ විටමින් වලින් නෙමෙයි khනිජ වලින්. ඊළඟ අපි දැන් කතා කරන්න යන කොටසින් khනිජ වර්ග වල වැදගත්කම. ඒතර මේ වගේ විටමින් වලත් මේ ටික අනිවාර්යෙන් එන්න පුළුවන්. ඒ කියන්නේ අර ටික නැතුව නෙමෙයි නමුත් මූලිකව දීලා තියෙන ටික අනිවාර්යෙන් බලා ගන්න. ඒක හොඳට පාඩම් නම් ඊළඟට යන්න. ඒක පාඩම් නැතුව ඊළඟට ගියාට වැඩක් නැහැ. වැඩිපුර අවධානය දෙන්න ඕනේ. වැඩිපුර විභාගයට යොමු වෙන්න පුළුවන් තැනට. හරි. ඊට පස්සේ අපි මෙහෙම වැඩක් කරනවා. ඊළඟට තියෙන khනිජ වර්ගනේ. හරි. khනිජ කියලා කියන්නේ විටමින වල තියෙන කාබනික සංයෝගනේ. khනිජ කිව්වම ඒවා khනිජ අයන. ඉතින් අකාබනික විදිහටනේ khනිජ එන්නේ අපිට. ඒත් මිනරල්ස් කියලා කියන්නේ ඒවා. ඒ khනිජ අයන වර්ග දෙකක් තියෙනවා. ටිකක් වැඩි වශයෙන් අවශ්‍ය වෙන ඒවා සහ අංශු මාත්‍රව අවශ්‍ය වෙන දේවල් කියලා. ඉතා සුළු ප්‍රමාණ වලින් අවශ්‍ය වෙන ඒවා. කොහොමත් විටමින ඕනේ ඉතා කුඩා ප්‍රමාණ වලින් ඒකෙත් ඉතා කුඩානේ. කුඩා එකෙත් කුඩා ප්‍රමාණයෙන් තමයි අංශු මාත්‍ර khනිජ භාවිතා වෙන්නේ. ප්‍රධාන වශයෙන් අපි khනිජ ටිකක් පාඩම් කරගන්නත් පහසු වෙන විදිහට මම chart එකක් මෙහෙම සකස් කරනවා. ඔයගොල්ලොත් ඒක බලාගෙන හරියට ඒ ටික ගලප ගන්න. सोडियम ඊට පස්සේ කැල්සියම් මැග්නීසියම් අයන් සල්ෆර් අයඩීන් ෆ්ලෝරින් අන්න මම ගහුවා දැන් මේ පිළිවෙල පොඩ්ඩක් වෙනස් කරලා මේ ටික ප්‍රධාන වශයෙන් එනවා වැඩිපුර ටිකක් අවශ්‍ය වෙන දේවල්. ඒ කියන්නේ අංශු මාත්‍ර තත්ත්වයට නෙමෙයි මේවා අධිමාත්‍ර. ඒ කියන්නේ ටිකක් වැඩිපුර දේහයට අවශ්‍ය වෙන khනිජ විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ අනුව මෙතෙන්දී මෙන්න මේ 3 දෙනා නෙමෙයි 4 දෙනා සෝඩියම් වලට එනකම් මේ 4 දෙනාම දායක වෙනවා අම්ල භස්ම
අම්ල භස්ම සමතුලිතතාවට. ඒ කියන්නේ දේහය තුල අම්ල භස්ම සමතුලිතතාව තියාගන්න pH නියතව තියාගන්න වෙන දේ කිව්වා. දායක වෙනවා කවුද මෙන්න මේ ફોස්ෆරස්, පොටෑසියම්, ක්ලෝරින් සහ සෝඩියම් කියන මේ khනිජ වර්ග ටික. ඒතර අර එහෙම අපි දාගත්තාම මේ ක්‍රියාවලියට අදාළ කට්ටිය කාණ්ඩයක් විදිහට අපිට පාඩම් හිටිනවා. එහෙම නැතුව වෙන වෙනම ගත්තොත් මේක පැටලිලා නේද එන ජර්මලයක් වෙනවා. මෙහෙම මම හිතනවා ලේසියි කියලා ඕගොල්ලන්ට. ඊට පස්සේ ඊළඟට ස්නායු ක්‍රියාකාරීත්වයට දායක වෙන ආපහු හතරක්. මේ දෙවෙනි තැන ඉඳලා හතර මෙන්න මේ කට්ටිය මේ කට්ටියට අපිට මෙන්න දැන් මේකේ ස්නායු ක්‍රියාකාරීත්වය पोटेशियम क्लोरीन सोडियम कैल्शियम කියන හතර දෙනාටයි ඒ සංගලවරණ ආර. ඊට පස්සේ මැග්නීසියම් සහ අයන් කියන කට්ටිය අපිට ගන්න පුළුවන් එන්සයිම සහ සාධක විදියට. මේ දෙන එන්සයිම සහ සාධක ඉන්නවා. ඒ අපිට හම්බුණා එන්සයිම සහ සාධක කියන මොනවද කියලා. එන්සයිම් වල සමහර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කාණ්ඩ මතකද නේද? එන්සයිම් දෙවෙනි පාඩමේ කරේ. ඊළඟට අපි කලවණු ටික දැන් හරි. හරි. මේ පොදු කෘත්‍යයන් මේ එක එකනට තියෙන පොදු කෘත්‍යයන් විදිහට මේවා ගත්තේ. ඊට පස්සේ මම වෙනම ටිකක් මාක් කරනවා. ඒ එක එකනට තනි කෙනාට විශේෂීත්ව තියෙන කෘත්‍යයන් තියෙනවා නම් ඒවත් අපි දැනගන්න එපායි. ફોස්ෆරස්ට තියෙනවා ඒවම ඉස්සරහින් මෙහෙම දානවා. එයාට තියෙනවා දත් අස්ථි. මොනවද කියමුද දත් අස්ථි? සෑදීම හරි. කෙලින්ම අස්ථිය තියෙනවනේ ફોස්ෆරස්. ફોස්ෆේට් කියලා තියෙන්නේ නේද? අස්ථි පටකේ ගත්තම කෙලින්ම මේකේ ફોස්ෆේට් තියෙනවා. ඒ නිසා දත් සහ අස්ථි සාදන්න කෙලින්ම ફોස්ෆරස් ඕනේ. ආයෝන වෙන කෙනා තමයි කැල්සියම්. මේ රේ දෙන්නත් මේ එකලඟ දාන්න පුළුවන්. නමුත් එහෙම බෑ. එතකොට මේවා වෙනස් වෙනවනේ. මෙතන වැඩි ප්‍රමාණයක් ඉන්න කට්ටිය අපි එකට තියාගත්තාම ලේසියි. මෙයා අපහු දත් අස්ථි සෑදීමට එනවා. කමා තව මෙයාගේ වැඩක් තියෙනවා. රුධිර ගැටි ගැසීම. රුධිර ගැටි ගැසීමට දායක වෙනවා කැල්සියම්. ඊට පස්සේ ආයෙනවා ක්ලෝරින් ගාවට. මේ ක්ලෝරින්ටත් තියෙනවා තනි කෘත්‍යයක්. ඒකත් ඉස්සරහට මම ගන්නවා ආශ්‍රිතික සමතුලිතය. දේහයේ ආශ්‍රිතික සමතුලිතය තියාගන්න ක්ලෝරින් වැදගත්. මේවා පැහැදිලිව කතා කරන ආශ්‍රිත සමතුලිතය කියන්නේ මොකක්ද කියලා වයිස්රාය පාඩමෙත් එනවා. ඊට පස්සේ ස්නායු පාඩමෙත් ඒවා එනවා. පැහැදිලිව ඒවා කතා කරනවා එතෙන්දී විස්තරාත්මකව. ඊට පස්සේ යකඩ. එයාටත් ටිකක් වැඩිපුර කාර්යයන් තියෙන කෙනෙන්නේ. එයා ජෝඩු කරා අපි කලින්. එයාට තියෙන කාර්යයන් විදිහට හිමොග්ලොබින්. හිමොග්ලොබින් සහ ඉලෙක්ට්‍රෝන වාහක වල අන්තර්ගතයක් වීම නැත්නම් සංඝටක ලෙස. දැන් හිමොග්ලොබින් හැදෙන්න යකඩ මේ දායක වෙලා තිනවා. එහම ඉලෙක්ට්‍රෝන වාහක අණු වල සමහරක් ඒවා මේ අයන් යකඩ අයන් තියෙනවා. ඒ අණු. ඊට පස්සේ සල්ෆර් ගත්තාම සල්ෆර් වල කාර්යය සමහර ඇමයිනෝ අම්ල. අයඩින් ගත්තාම ඒකත් ඔයගොල්ලෝ දන්නවා කොහෙද? තයිරොයිඩ් ග්‍රන්ථියට නේ තයිරොයිඩ් හෝමෝන වලට. තයිරොයිඩ් හෝමෝන සෑදීම. ෆ්ලෝරින් දත්වල ව්‍යුහය පවත්වා ගැනීම. දත්වල ව්‍යුහය පවත්වා ගැනීම. ඒතර ඔන්න ඔය කියන කරුණු ටික අපිට මෙහෙම පෙළගස්ස ගන්න පුළුවන් නිසා මේ ටික ඔයගොල්ලන්ට පැහැදිලිව නිකන් අර එක එකට දැන් ફોස්ෆරස්ට මේක ලියලා ඒකට අදාළ කාරණා පාඩම් කරනවට වඩා
මෙතන තියෙනවා පොඩි වර්ගීකරණයක්. කාණ්ඩ විදිහට අපිට මතක තියාගන්න පුළුවන්. එක එකක් වෙන වෙනම මතක තියාගන්නට වඩා ඔයගලන්ට මතක තියාගන්න මේ කාණ්ඩේ 2යි 3යි මෙතනින් 6ක් වෙනවා. 9 10යි. මේකේ එක එකක් වෙන වෙනම පාඩම් කරන්න කිව්වොත් ඒක ලොකු අමාරුවක් වෙනවනේ. ඔයගලන්ට පුළුවන් අම්ල භස්ම සම්ප්‍රයුක්තයට දායක වෙන්නේ phosphorus, potassium, chlorine සහ sodium. ඊට පස්සේ ස්නායු ක්‍රියාකාරීත්වයට ඔය ටික. ඒතර ඒවා සාමාන්‍යයෙන් ඔයගලන්ගේ දැනුමේ තියෙනවා. නේ සාසාද කියලා අපි එතනත් මේ අයන ටික දැම්මා. නමුත් එතකොට මේක අපව මේ විදිහට ටිකක් අර පිළිවෙලක් කරගෙන ඔයගොල්ලෝ සකස් කරගත්තාම නෝට් එකේ පුළුවන් වඩා පහසු වෙන්න මතක තියාගන්න. දැන් කොහොමත් කැල්සියම් ෆොස්ෆරස් මේ දෙන්න කොහොමත් අස්තිය හදනවානේ. මේකෙන් ඒ කාර්ය මතක තියාගත්ත හැකි. ඊට අමතරව තියෙන රුධිර කැටි ගැසීම ඒ වගේ අර යට විතරක් ගෙන ඒවා වෙනම මතක තියාගන්න. හරි එහෙනම් මේ ඛනිජ වලට අදාළ කාර්යයන් ටිකයි අපි එතන කතා කරේ. ඛනිජ ටික පාඩම් කරගන්න ලේසි කරගන්න. ඊට පස්සේ ජලය. ඒකත් අපේ ආහාර වල තියෙන වැදගත් සංඝටකයක් වෙනවා. අනිවාර්යෙන් ජලය ඕනේ විවිධ දේවල් වලට නේද? අපි කතා කරා ජලය කියලා වෙනම මාතෘකාවකුත් අපිට තියෙනවා බයෝ වල. මේකෙදි කියනවා ජලය තියෙනවා 60%ක් පමණ. දේහ ස්කන්ධයේ 60%ක් පමණ. ඕනෙම ජීවියෙකුගේ ගත්තාම ඇත්තටම ගත්තාම ඕනෙම ජීවියෙකුගේ ජලය තමයි වැඩි. ඒ ජීවියාගේ ජලය අයින් කරපුවම ගොඩක් අඩු ප්‍රමාණයක් දැන් 60%ක් කියන්නේ ඒතකොට කිලෝග්‍රෑම් 50ක් බර කෙනෙකුගේ නේද? සෑහෙන ප්‍රමාණයක් ජලය. ඒකට හරි 60%ක් නේ. 50න් 60% කිව්වම කොච්චරද දෙන්නේ? 30යි. කිලෝග්‍රෑම් එතකොට 30යි නේද? 30ක් ජලය. බර 20යි. නේ? එනිසා අපි අපේ දේහය තුල අපේ දේහය නැතත් තනි ශෛලීය ජීවියෙකුගේ දේහය ගත්තා බැක්ටීරියාවකගේ දේහය ගත්තා ඒ කාගේ ජලය තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ අනුව ජලය මොනවද වැදගත්කම? ප්‍රධාන වශයෙන් අපේ ජෛවික ක්‍රියාවලිය වලට අවශ්‍ය එන්සයිම් වලට අවශ්‍ය මේ මාධ්‍ය සපයලා දෙන්නේ මූලිකව ජලය. ඊට අමතරව ජලය ගත්තාම ඒ ප්‍රධාන වශයෙන් ඒ පරිසරය පවත්වා ගැනීම ඊට පස්සේ ද්‍රව්‍ය පරිවහණයට ගත්තාම නේ රුධිරය වගේ වැඩිපුර අන්තර්ගත වෙන ජලයනේ. ඔය ජලයේ තියෙන විශේෂ ගුණාංගات අපි කතා කරා කලින් පාඩමේදී දෙවෙනි පාඩමේදී. ඒක ජලය ගත්තාම ජලයේ දේහයෙන් හානි වෙනවා විවිධ ක්‍රම වලට. ඒ කියන්නේ අපි ලබා ගන්න ඕනේ ආහාර වලින් ඒක එහෙමම තියෙන්නේ නැහැ. ජලය හානි වෙනවා. ඒ නිසා අපි නැවත නැවත ජලය ලබා ගන්න. නැත්නම් අපිට පුළුවන් එකපාරක් ලබා ගන්නවා ඊට පස්සේ අපව ලබා ගන්න ඕනේ නැහැ. නමුත් එහෙම වෙන්නේ නැහැ. මොකද හානි වෙනවා ජලය. මුත්‍රා මගින් ඊට පස්සේ දහඩිය මගින් ජලය හානි වෙනවා නිරන්තරයෙන්. ඒ නිසා අපිට ආහාරයත් එක්ක ජලයත් අවශ්‍ය වෙනවා. ජලයේ කාර්යයන් මොනවද? ප්‍රධාන වශයෙන් අර පරිසරය, තෙත් අභ්‍යන්තර පරිසරයක් සෑදීම. සෛලවල තෙත් අභ්‍යන්තර පරිසරය. පරිසරයක් සෑදීම ජලය මගින් සිද්ධ වෙනවා. ඊට පස්සේ ජලයේ වාෂ්ප වීම මගින් නිසා මොකද වෙන්නේ? උණුසුම අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා. මොකද ජලයේ වාෂ්ප වෙන්නේ යට ලොකු තාපයක් අරගෙන පිට වෙන්න පුළුවන්. ඒ නිසා සාපේක්ෂව අනිත් ද්‍රව වලට වඩා ජලයේ මේ වාෂ්ප වෙන එකෙන් ලොකු තාපයක් අරගෙන තමයි යා පිට වෙන්නේ. ඒක උදව්වක් වෙනවා. ඊට පස්සේ ද්‍රව්‍ය පරිවහණයට කෙලින්ම තරල විදියටම තියෙන දේවල් තියෙනවනේ දැන් රුධිරය ඊට පස්සේ වසා ඒවා තරලනේ කෙලින්ම ඒ තරල විදියට තියෙන ඒවා කෙලින්ම වැඩිපුරම තියෙන ජලය. ඒතකොට දේහේන 60%ක් නම් රුධිරයෙන් ගත්තාම 90%ක් විතරම තියෙන රුධිරය මේ ජලය. ඊට පස්සේ අපද්‍රව්‍ය වගේ දේවල් හරි අපද්‍රව්‍ය එහෙම නැත්නම් විෂ දේවල් මොනවද තනුක කරනවා. ඒවා තියෙන විෂ සහිත බව ශරීරයේ අනිකුත් ඉන්ද්‍රියන් වලට ලබා දීම අඩු කරනවා. ජලය තියෙන නිසා ජලය වැඩිපුර තියෙනකොට පුළුවන් ඒවා සෑහෙන දුරකට විෂයි නමුත් සෑහෙන දුරකට ඒ විෂභාවය අඩු කරන්න පුළුවන්.
ඊට පස්සේ අවසානයේ ආහාර ගිලීම පහසු කරනවා. පොදුවේ ඔය වගේ කාර්යයන් ටිකක් අපිට කියන්න පුළුවන්. නමුත් ඊට වඩා ගොඩක් තව ජලයේ තියෙනවා කාර්යයන් හරි. මේ කතා කරන පෝෂණයටත් අදාළවනේ. ඒ නිසා අර සමස්ත ජීව ලෝකයටම ඒවා කලින් දෙවෙනි පාඩමේ කතා කරා. මේකෙන් ගොඩක් වෙලාවට කතා කරේ පෝෂණයට අදාළ වන කරුණු. ආහාරයම කෙලින්ම එනවනේ විෂ ද්‍රව්‍ය. ඒ විෂ ද්‍රව්‍ය ආහාරයත් එක්ක අපි වැඩිපුර ජලය පානය කරනවා නම් ඒ විෂ ද්‍රව්‍ය සෑහෙන තරමකට තනුක වෙනවා. ඒක පහසුවක්. දේහය තුල ඒ විෂ ද්‍රව්‍ය ටිකක් හෝ පාලනයට ලක් වෙනවා අපි වැඩිපුර වතුර පානය කරනවා. ඒකයි කියන්නේ ජලය වැඩිපුර බොන්න කියලා. ලීටර් 2ක් 3ක් අතර ප්‍රමාණයක් නේ. දවසකට වැඩිපුර පුද්ගලයා ලීටර් 2ක් 3ක් අතර ප්‍රමාණයක් බොන්න ඕනේ. එහෙම කියන්නේ ගොඩාක් ලෙඩවලට. ඒ කියන්නේ වර්තමානයේ වෛද්‍යවරු ගොඩාක් මේ කියනවා ඒ කියන්නේ ජලය පානය කරන්න කියලා. ගොඩාක් ලෙඩ රෝග වලට ඒ කියන්නේ පිළිකාවල ඉඳලා කැස්සෙම් බිස්සාව දක්වා සියලුම රෝග වලට වැඩිපුර ජලය පානය කිරීමෙන් සුවයක් එනවා කියන්නේ. ජලය අඩු වෙනවා කියන්නේ ලෙඩ ගොඩකට මුල. ඊට පස්සේ ජලය හරි ඊළඟට තන්තු. තන්තු කියන්නේ මොනවද? තන්තු කියන්නේ කෙලින්ම පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ් සියල්ලක්ම තන්තුද? නෑනේ ග්ලයිකෝජන් ගත්තොත් ඒ පොලිසැකරයිඩ් යන එක තන්තුවක් කියලා අපි කියන්නේ නෑ නේද? පිෂ්ඨයත් එහෙනම් තන්තුවක් වෙන්න ඕන. එහෙනම් මේකට අපි ඉස්සරහින් කැලලක් දානවා ජීර්ණය කළ නොහැකි. අන්න ජීර්ණය කළ නොහැකි පොලිසැකරයිඩ් වර්ග අපිට ගන්න පුළුවන් තන්තු යටතට. මේකෙදි ප්‍රධාන වශයෙන් සෙලියුලෝස් නේ තන්තු වර්ගය ජීර්ණය කරන්න බෑ අපිට සෙලියුලෝස් ගන්න පුළුවන්. මේ වගේ සෙලියුලෝස් තියෙන ආහාර වැඩිපුර ගන්න එක හොඳද නරකද? ශාක කොටස් නේද? ඒ වගේ දේවල් වැඩිපුර ගන්න එක හොඳ නරකද නෑ. තන්තු වැඩි වෙන්නේ නැහැ කවදාවත්. තන්තු පුළුවන් තරමක් අපි ආහාරයට අන්තර්ගත කරගන්න ඕනේ හරිනම් සෞඛ්‍යමත් ආහාර වේලක. ඒකට හේතුව ශාපලා වර්ගවලම නෙමෙයි තව එළවලු, අමු එළවලු, පළතුරු ඒවැත් තන්තු තියෙනවා බකුල. සාපේක්ෂව පලා වර්ගවල ගොඩක් වැඩි. හරි. ඒක මොකද්ද තන්තු ගන්න ඕන කියන්නේ ඇයි? මෙයාලගේ කාර්යය මොකද්ද? ප්‍රධාන කාර්යය. එකක් තමයි ආහාර ප්‍රමාණය. නැත්නම් මෙහෙම කියනවා ආහාර රුචිය අඩු කරනවා. අඩු කරයිද වැඩි කරයිද? දැන් තන්තු ගන්න ඕනේ කියලා කිව්වා. සෞඛ්‍යමත් දෙයක් කියලාත් අපිට කිව්ව විදිහට තේරෙනවා. ඒ පාර කියනවා ආහාර රුචිය අඩු කරයි කියලා. ඉතින් අඩු කළා කියනවා ආහාර රුචිය වැඩි කරන්න එපා නේද? නෑ එහෙම දෙයක් නෙමෙයි මෙතන කියන්නේ. තන්තු අපි වැඩිපුර ආහාරයට ගත්තයින් පස්සේ සාපේක්ෂව ආහාරය සෙලියුලෝස් මේ අංශු තන්තු වර්ග මොකද කරන්නේ ජලය අවශෝෂණය කර ගන්නවා. එතකොට මෙයාට ජලය අවශෝෂණය කර ගැනීම නිසා දැන් ආහාරය තුල දැන් ආමාශයේ ඉඳලා මෙයාලා දැන් යනවා කොහොම එක වගේ හරි. එහෙම තියෙනවා ආමාශයේ ඉඳලා ඊට පස්සේ අන්ත්‍රය හරහා ඔහම ඔයාලට යන්නේ මහාන්ත්‍රය හරහා යනවා. මේ මහාන්ත්‍රයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මහාන්ත්‍රයේදී මොකද වෙන්නේ? මෙයාලගෙන් ජල අවශෝෂණය වැඩි කරගන්නවා. ඒ කියන්නේ අනිත් මේ කුඩාන්ත්‍රය මේ ආමාශය වගේ එහෙදිම ජල අවශෝෂණය කරගත්තොත් හරි වැඩේ වෙන්නේ නේද? කුඩාන්ත්‍රයේම ගොඩක් බාධක සහිත තැන. මේ හරියදී ජල අවශෝෂණය කරගත්තොත් එතනට විතරයි එන්නේ. ඊට පස්සේ ආහාර ද්‍රව්‍ය ගමන් කරන්න නැතුව යනවා. අනිත් එක ඒ හරියදී අවශෝෂණයට පෝෂක ගොඩක් තියෙනවනේ. ඒ නිසා මේ ආහාර මාර්ගයේ අවසානයේ වන මහාන්ත්‍රයේ තමයි ප්‍රධාන වශයෙන් ජලය අවශෝෂණය පටන් ගන්න. ඒ අනුව මේ සෙලියුලෝස් තන්තු මගින් මෙයාලා ජලය අවශෝෂණය කරගන්නවා. හැබැයි මහාන්ත්‍රයට මෙයාලගේ ජලය ටික ආපහු ගන්න බෑ. නමුත් දැන් ආහාර වල තියෙන ආහාර ද්‍රව්‍ය වල ජලය ගන්නවා. ඒතකොට ආහාරය ගන්න වෙනවා. ආහාරය ගන්න වුණා මේ විදිහට ආහාර වුණක් තියෙනවා. හරි ආහාර අවශේෂ. ඒතර මේකේ තියෙන තන්තු නිසා මොකද වෙන්නේ?
ආහාරය ගන්න වෙනවා. හැබැයි තන්තු නිසා මෙයාට හොඳ පිළිපුන් භාවකින් මෙයා පවතිනවා. එයාගේ තෙතමන ප්‍රමාණය ඒවා මොකද තන්තු වලින් ඒක දරා ගන්න ඕනේ. ඒක උදව්වක් වෙනවා මලබද්ධය වගේ තත්ත්ව අඩු කරන්න. හරි. යනවා ජලය වැඩිපුර මෙයාලා අවශෝෂණය කරන නිසා නේද මල ද්‍රව්‍ය වල තියෙන ජලය ඕනෑමට වඩා කියන්නේ ගොඩක් ඝන තත්ත්වයට මල ද්‍රව්‍යපත් වෙන්නේ නැහැ. මහාන්තරයේ ජලය අවශෝෂණය වුණා. ඒ නිසා තන්තු වලින් වෙන එක දෙයක් තමයි මලබද්ධය අවම කිරීම. ඊට පස්සේ ආපහු කියනවා මෙහෙම මේ ආහාර මාර්ගය ගොඩක් පිරිසිදු වෙනවා කියලා. හරි. ආහාර මාර්ගය ගොඩක් පිරිසිදු වෙනවා තන්තු සහිත ආහාරය අධ්‍යයනය කොස්සකින් අතු ගන්නගෙන යනවා වගේ හිතන්නකො නේද? ඒහා සමානයි හරියට අපි වැඩිපුර තන්තු ආහාරයට ගන්නවා කියන්නේ. එතකොට මේ තුලින් විවිධ ආසාදන වලින් ඊට පස්සේ පිළිකා වගේ තත්ත්ව වලින් පවා අපිට ආරක්ෂාවක් ඇති වෙනවා. මොකද දිගින් දිගටම මේ වගේ ආහාර මාර්ගය තුල නොයෙක් අපද්‍රව්‍ය වගේ දේවල් එක්රැස් වෙලා තියෙන්න පුළුවන්. ඒ තුලින් පිළිකාවක් දක්වා වුණත් ඒක වර්ධනය වෙන්න පුළුවන්. තන්තු වගේ ආහාර ගන්නකොට අර වගේ අර විශේෂයිත දේවල් ආහාර මාර්ගයෙන් ඉවත් කරන්න යාලා උදව් වෙනවා. ඒ අනුව තන්තු වල ප්‍රධාන කාර්යයක් මේක ආහාරයේ ප්‍රමාණය වැඩි කරලා රුචිය අඩු කරන එක. ජල අවශෝෂණය වැඩි නිසා මලබද්ධය වගේ තත්ත්ව වලින් ආරක්ෂා කරන එක අවසානයේ විශේෂයිත ද්‍රව්‍ය ඊට පස්සේ මේ පිළිකා වගේ තත්ත්ව වලින් ආරක්ෂාව සපයනවා. හරිනේ. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙහෙම කතාවක් අත්‍යවශ්‍ය පෝෂක. මේක අපිට තනින් තන හම්බ වුණා. කීප වතාවක්ම අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල කිව්වා, අත්‍යවශ්‍ය මේද අම්ල කිව්වා නේද? ඒ අනුව අපි බලනවා අවසානයේදී ආහාරය දැන් පෝෂක ගැනත් කතා කරා, ආහාර ජීර්ණය ගැනත් කතා කරා, ඔක්කොම කතා කරා. දැන් ආහාරයේ අත්‍යවශ්‍ය පෝෂක මොනවද කියලා සාරාංශගත කිරීමක් වගේ. අත්‍යවශ්‍ය පෝෂක වර්ග තියෙනවා හතරක්. මොනවද? අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. අපව අත්‍යවශ්‍ය මේද අම්ල. අපව විටමින කනිජ. දැන් කෙලින්ම ඔයාලගේ දැනුමට බයෝ කරලා මේ දැනුම හරි අඩුම ගන්න ඉතුරු වෙනවා ඔයගොල්ලන්ට නේද? බයෝ කරපු එකකින්. ඒකටත් ඒ වගේම විභාග පේපර් එකටත් කෙලින්ම මෙහෙම දෙන්න පුළුවන් නේ. අත්‍යවශ්‍ය පෝෂකයක් නොවන්නේ කියලා මේ හතරත් එක්ක දානවා. ප්‍රෝටීන හරි මොකක් හරි කියලා දානවා. ජලය හරි මොකක් හරි නේද? ඒක අත්‍යවශ්‍ය පෝෂකයක් නොවන්නේ කියලා ඊට පස්සේ ජලය. හරි. මේකෙදි දැන් පෝෂකයක් කියපුවම මොකක්ද දැන් ජලය තෝරනවද ඔයගොල්ලෝ? නෑනේ. පෝෂකයක් කියලා අපි ජලය ගන්නෑ. මේවා අත්‍යවශ්‍ය පෝෂක කියලා සපයනවා. මේ ඇමයිනෝ අම්ල, මේද අම්ල සහ ඒ දෙක නම් කෙලින්ම අත්‍යවශ්‍ය කියලාම අපි නම් කරනවානේ. සහ විටමින කනිජ කියන දෙකත් අපි අනිවාර්යයෙන්ම බාහිරින් ගන්න ඕනේ. විටමින වලින් සමහරක් ඒවා ඔය B වල සමහරක් සංකීර්ණ එහෙම ඔය මහාන්තරේ ඉන්න බැක්ටීරියාව සහ ජීවීව ඉන්න බැක්ටීරියාව නිපදවනවා කියනවා. හැබැයි බහුතරයක් විටමින අපි බාහිරින් ලබා ගන්න ඕනේ. කනිජත් එහෙම. ඊට පස්සේ අර ඇමයිනෝ අම්ල, මේද අම්ල අත්‍යවශ්‍යයි. ඒතර ඒවා අපි අනිවාර්යෙන් බාහිර ආහාර සමග ඒවා ලබා ගන්න ඕනේ. ඒතර ඒ නිසා මේ පෝෂක ගැන අනිවාර්යෙන් ආහාරයක් ගන්නකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේවා අඩු වුණොත් අපිට විවිධ පෝෂණ උණතා තියලා ඒවා ඊට පස්සේ සෑහෙන දෝදිගන තත්ත්වයක් බවට පත් වෙන්න පුළුවන්. හරි. අනිත් එක මේවා නිවැරදි අනුපාත වලින් හරි. කලින් කිව්වා වගේ සියලු පෝෂක තියෙන්න ඕනේ වගේම නිවැරදි අනුපාත වලින් හරි. නිවැරදි අනුපාත වලින් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගත්තාම තමයි ඔය පළතුරු, එළවලු වගේ දේවල් කන්න කියලා කියන්නේ ඒවා ගොඩක් අර ඒ පෝෂක ද්‍රව්‍ය ඒවා තියෙනවා. නමුත් දැන් අනිත් ආහාර වලට ගියාම දැන් වර්තමානයේ ගොඩක් බත් කන්න ගත්තාම ඒකේ තියෙන්නේ එක්කෝ සොසේජ්, එහෙම නැත්නම් සොයා මීට්. ඒ වගේ අර එක පැත්තකට ගියපු ආහාර ද්‍රව්‍ය කීපයක් විතරයි. නමුත් දැන්
ඊට පස්සේ පළතුරු බත් කාලා පළතුරක් මොනවා හරි ආහාරයට ගන්නවා කියන. එතකොට මේ එහෙම ගත්තාම ආයෙ වෙනම මේවා ගැන සැලකිල්ලක් දක්වන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම මේ දේවල් තුල නියමිත අනුපාතයෙන් ඒවා හරියට සියල්ලත් එක්කම තියෙනවා. ඒකයි ඒවල තියෙන වටිනාකම. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ හොඳ ආහාර රටාවකට අපි හුරු වෙන්න ඕනේ. එතකොට බොහෝ දුරට දැන් තියෙන වර්තමානයේ වැඩි වෙලා තියෙන ලෙඩ රෝග වලින් අඩු වෙන්න පුළුවන්. හරි. එහෙනම් මෙතනින් මේ කොටස අවසන් වෙනවා. ඊට පස්සේ අපිට එන්නේ විටමින වගුව. දැන් විටමින වගුව මම මේකේ ගහලා එහෙම කරන්න යන්නේ නැහැ. ඒක ගොඩක් සංකීර්ණ එකක්. අපි විටමින ප්‍රධාන කාර්යයන් කතා කරා විටමින. එහෙනම් මේ වගුව ගත්තයින් පස්සේ පොතේ ඔයගොල්ලෝ නෝට් එකේ පැහැදිලිව තියෙනවා. ඕන මම වගුව ටිකක් පිළිවෙල කරලා ඒ කියන්නේ ඔයගොල්ලන්ට මතක් වෙන්න මතක තියාගන්න පුළුවන් ලේසි විදිහකට මේක තවදුරටත් හදන්න පුළුවන් නම් එහෙම හදපු PDF එකක් වගේ මම ඇතුළත් කරන්න වීඩියෝ එකට. නැත්නම් ඔයගොල්ලෝ මේ වගුව බලා ගන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම ඔය මේද ද්‍රව්‍ය විටමින. ඒ කියන්නේ K A D E කියන මේද ද්‍රව්‍ය විටමින වල සංකූලතා කියන ඌනතා ලක්ෂණ. එයාලා අඩු වුණොත් අපි A විටමින් එක අඩුවෙන් ගත්තොත් අපිට එන්න පුළුවන් ලක්ෂණ මොනවද කියන එක අන්න ඒ ටික පැහැදිලිව බලා ගන්න. ආපහු B සංකීර්ණ වලට දැන් උදාහරණයක් විදිහට B1 කියලා අපි කියන්නේ ථයමීන් කියලා. හරි විටමින් B1 වලට අපි කියනවා නම ථයමීන්. දැන් මේක ගොඩක් පැටලුම් සහගත තැන. තව එකක් අපි බයෝ වල බයෝ සිලබස් එකෙන් ථයමීන් කියලා. මේ දෙකක්. දැන් ථයමීන් කිව්වම කෙනෙකුට මතක් වෙන්න පුළුවන් ඒවත් තමයි අර මේ මොකේද? ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් වල තිබ්බේ භස්මයක් නේද? ඇඩිනීන් ථයමීන් කියලා. ඒක තමයි මේක කියලා එහෙම හිතන්න එපා. මේ දෙක පැහැදිලිවම දෙකක්. මේක විටමින් එකක්, මේක නයිට්‍රජනීය භස්මයක්. මේ දෙක දෙකක්. දැන් මේ එක අකුරෙන් තමයි මේක වෙනස් වෙන්නේ. එක අකුරෙන් නෙමෙයි ඇලපිල්ලෙන්. එක ඇලපිල්ලෙන් තමයි මේක වෙනස් වෙන්නේ. ඒ අනුව මේ ථයමීන් ඔය දෙක අනිවාර්යෙන් විභාගෙදී කොහෙදී හරි ඔයගොල්ලන්ගේ පරීක්ෂාවට ලක් කරයි කියලා හිතනවා. ඒ නිසා ඒ දෙක හොඳට තේරුම් ගන්න. ඒතර B1 තමයි ථයමීන් කියන්නේ. ඒ වගේ B2 වලට කියනවා රයිබෝෆ්ලේවින් කියලා. නම් තියෙනවා. හරි. B සංකීර්ණයට නම් තියෙනවා. ඒ නම් ටික අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න. නම් ටික අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. නැට ඇස්කෝබික් අම්ලය කියන විටමින් C වලට එහෙම අර නම් ටිකක් තියෙනවා. හරි. ඒ නම් ටික අනිවාර්යෙන් ඕගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. විටමින් A වලට කියන නම් මොකද්ද කියලා ඒවා රෙටිනෝල්. ඒ වගේ නම් ටික පාඩම් කරගන්න සහ ඒවැය තියෙන ඌනතා ලක්ෂණ ප්‍රධාන වශයෙන් ওই දෙකවත් අඩුම ගන්න. يعني විටමින් වලට වෙනත් විදියකින් කියන නම සහ එයාගේ නික්නේම් එක වගේ හරි විටමින් A නම් රෙටිනෝල්. ඒ නම සහ ඌනතා ලක්ෂණ. ඒ විටමින් එක ගත්තේ නැත්නම් මොකද්ද? මෙන්න මේ දෙක ප්‍රධාන වශයෙන් අඩුම ගානේ පාඩම් කරගන්න. දැන් ආහාර වර්ග නම් ගොඩාක් වෙලාවට ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඔය වලු හරි කිරි ආශ්‍රිත ආහාර හරි මොනවද ටිකක් ලියන්න පුළුවන් නේද? නමුත් දැන් අර ඌනතා ලක්ෂණ එහෙම ලියන්න බෑ. ඒවට විශේෂිත වූ ඌනතා ලක්ෂණ සමහරක් විටමින් වලට තියෙන නිසා. ඒ අනුව විටමින වගුව ඒ විදිහට සකස් කරගෙන ඒකෙන් සාර්ථක වෙන්න. ඒකෙම ಖನಿಜ ටිකකුත් තියෙනවා. අපි කලින් කරපු ටිකම තමයි තවදුරටත් විස්තරාත්මකව වර්ගීකරණයක් එතන පැහැදිලි වෙනවා. ඒ නිසා ඒක නොබල ඉන්න එපා අනිවාර්යෙන් බලන්න. හරි. ඊට පස්සේ අපි යනවා ආපහු මේ අවසාන කොටසට. ඒ කියන්නේ පෝෂණයේ අවසාන කොටසේ තියෙනවා තවත් ඔය වගේ දේවල් කීපයක්. මෙන්න මේ අගේ BMR basal metabolic rate මූලික පරිවෘත්තීය වේගය කියන මෙන්න මේ සාධකය අපි කතා කරන්න යනවා. මොකද්ද මූලික පරිවෘත්තීය වේගය කියලා කියන්නේ කියන එක. ඒකදී අපි මෙහෙම අර්ථ දැක්වීමක් හදා ගන්නවා. හොඳට බලාගෙන මෙතෙන්දී පාඩම් කරගන්න. පශ්චාත් අවශෝෂණ අවධියේදී දේහයේ ඇති පරිවෘත්තීය වේගය තමයි අපි කියන්නේ මූලික පරිවෘත්තීය වේගය. නැත්නම් BMR වැලියු එක කියලා අපි සඳහන් කරනවා. මොකද්ද කිව්වේ? ආතතියක් නොමැති විට ඒ කියන්නේ විවේකීව සිටින විටදී. හරි. ඒ දෙකම ඔයගොල්ලෝ දාන්න. අර්ථයක්ම දානකොට ආතතියක් නොමැති විටදී කියන එක විතරක් දාන්න එපා.
සමහර වෙලාවට ආතතියක් නොවි අපිට විවේකයක් නැතුව ඉන්න පුළුවන්. පැහැදිලි මම කියන එක. කියන්නේ ආතතියක් කියන්නේ වෙනම දෙයක්, විවේකයක් කියන්නේ වෙනම දෙයක්. හරි? ආතතියක් කියන්නේ අපි මානසිකව මොනවා හරි ප්‍රශ්නයක් ගැන කල්පනා කරලා ඒ වගේ වෙහෙසටපත් වෙලා ඉන්නවනම් එතන ආතතියක් කියලා කියනවා. ඒ තුලිනුත් අපි නොදන්න වුණාට විශාල දේහයේ ක්‍රියාකාරීත්වය ලොකු වැඩිවීමක් අභ්‍යන්තරයෙන් තියෙනවා. ක්‍රියාකාරී වෙනවා කියන්නේත් එහෙමයි. ඒකෙදි දේහය අභ්‍යන්තරව ක්‍රියාකාරීත්වයට ලක් වෙනවනේ ගොඩක්. ඔය දෙකම නැති වෙන්න ඕනේ. එහෙනම් ආතතියක් නොමැතිව විවේකීව සිටිනට. එහෙම කිව්වනම් හරි නේද? ගලපන්න පුළුවන් එතකොට. ආතතියක් නොමැතිව විවේකීව සිටිනට. එහෙම කිව්වනම් හරි. තනියම මේ දෙකම ඇතුළත් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. නම් පුද්ගලයෙක් ආතතියක් නොමැතිව විවේකීව සිටින විටදී පශ්චාත් අවශෝෂණ අවධියේදී ඔහුගේ හෝ ඇයගේ දේහයේ පවතින පරිවෘත්තීය ශීඝ්‍රතාව නැත්නම් පරිවෘත්තීය වේගය තමයි අපි කියන්නේ මූලික පරිවෘත්තීය වේගය කියලා. පශ්චාත් අවශෝෂණ අවධිය කියන්නේ මෙහෙම දෙයක්. අපි ආහාරය ගන්නවා. ආහාර අරගෙන පැය 12ක්. ආහාර අරගෙන පැය 12කට පස්සේ හරි පැය 12කට පස්සේ අවස්ථාව තමයි පශ්චාත් අවශෝෂණ අවධිය කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ආහාර අරගෙන මේ කාලය තුල පැය 12ක් ගියාට පස්සේ පැය 12ක් යනකම් ආහාර ගන්න බෑ ඊට පස්සේ. හරි. ඔය සමහරවිට ලේ බලන්න එහෙමත් එන්න කියන්නේ පැය ගාණක් එහෙම ආහාර නේද ගන්න නැතුව ඉඳලා. ඒකත් විශේෂ හේතුවක් නේ. ඒ වගේ මෙතනත් කියන්නේ ආහාර අරන් පැය 12ක් කාලයක් ගියාට පස්සේ. කියන්නේ අන්තිමට ආහාර අරගෙන ආයෙ ආහාර ගන්න බෑ. මේ පැය 12 ඇතුළත නිරාහාරව ඉන්න ඕන. පැය 12ක් ඇතුළත කාලය තමයි පශ්චාත් අවශෝෂණ අවධිය කියලා කියන්නේ. ඒතර මූලික පරිවෘත්තීය වේගය විභාගයට යන්න නැතත් සමහරවිට මේක එන්න පුළුවන්. පශ්චාත් අවශෝෂණ අවධිය යනු කියලා ඔයාලට ප්‍රකාශ පහක් දෙනවා. ඒකෙන් හරි එක තෝරන්න. ඒක කෙලින්ම ඒ අවබෝධය ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මේ වගේ තැන් ඔයගොල්ලෝ මගහරින්න හින්දා තමයි බහුවර්ණ වල 50 ගහගන්න බැරි වෙන්නේ. හරි ඔක්කොම පෝෂණය දන්නවා, ආමාශය දන්නවා, අපමාව දන්නවා, ඒ ඔක්කොම ස්නායු සමායෝජනය දන්නවා, හෝමෝනමය සමායෝජනය දන්නවා, ඒ ඔක්කොම ටික දන්නවා. හැබැයි මේ වගේ තැන් ගැන ලොකුවට කියා කරන්නේ. BMR කියලා කියනවා, ඕම කියලා පොඩ්ඩක් නිකන් කියවලා දානවා විතරයි. මේ වගේ සියුම් තැන් බලන්නේ නැහැ. ඒතර මේකෙන් එනවා MCQ එක. ඒ නිසා MCQ පුළුවන් තරම් 50ම ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒක ගොඩක් වටිනවා. හරි. එතකොට මෙන්න මේ වේගය තමයි කියන්නේ මූලික පරිවෘත්තීය වේගය කියලා. එතකොට මේක ගත්තයින් පස්සේ විවිධ සාධක අනුව වෙනස් වෙනවා. වයස, ස්ත්‍රී පුරුෂ භාවය, මේල්ද ෆීමේල්ද කියන එක. ඊට පස්සේ ක්‍රියාකාරීත්වය වගේ සාධක අනුව මේක වෙනස් වෙනවා. හරි. මේකෙදි සාමාන්‍යයෙන් කියනවා පුරුෂයෙකුගේ හරි ස්ත්‍රී පුරුෂ කියලා ගත්තම පුරුෂයෙකුගේ සාමාන්‍යයෙන් අගය 1600ක් 1800ක් කිලෝ කැලරි. ස්ත්‍රීකගේ 1300ක් 1500ක් පමණ වෙනවා. මේක දිනකට හරි සරලව ඔය කරුණු ටික තමයි දැනගන්න තියෙන්නේ. ඔය කරුණු ටිකෙන් උනත් ඔයාලා අමාරුයි දාන්න පුළුවන්. හරි. මේකේ උෂ්ණත්වයක් අපි ලොකුවට ගන්න උෂ්ණත්වය අවශ්‍යයි. කියන්නේ තියෙන තත්ත්වයට තේ උෂ්ණත්වය සලකනවා. ලොකු උෂ්ණත්වයක් කාම උෂ්ණත්වයද එහෙම කියලා අපි දෙන්නේ නැහැ. අවශ්‍ය පහසු උෂ්ණත්වයකදී මේක වයින්නවා කියලා තමයි කියන්නේ. ඒ අනුව මේ කතා ටික හොඳට දැනගන්න අර්ථ දැක්වීම මොකක්ද කියන එක කෙලින්ම එන්න පුළුවන් විභාගයට ඔය BMR යන කුමක්ද කියලා දැනගන්න ආතතියක් නොමැති විට විවේකීව සිටින විට පශ්චාත් අවශෝෂණ අවධියේදී දේහයේ පරිවෘත්තීය වේගය තමයි මෙහෙම හඳුන්වන්නේ. හරිද? ඊට පස්සේ තවත් ඔය වගේම සාධකයක් ශක්ති අයවැය එනර්ජි බජට් එක. දැන් බජට් මේ දවස්වල කතා වුණා නේද? එනර්ජි බජට් එක කියන්නේ ශක්ති අයවැයක් තියෙනවා. හරි? එනර්ජි බජට් එක.
ඒ ශක්තිය අයවැය කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් සරලව අපි කිව්වොත් අපි ශක්තිය ලබා ගන්නවා. ඒකදී වැය කිරීමට එරෙහිව ශක්තිය ලබා ගැනීමේ ශේෂපත්‍රය කියලා අපිට අර්ථ දක්වන්න පුළුවන්. වැය කිරීමට එරෙහිව ලබා ගැනීමේ ශේෂපත්‍රය. ඒ කියන්නේ මේකට සූත්‍රයක් මෙහෙම අපි දෙනවා. C සමානයි කියලා M U F P. මේක මේ විදිහට මතක තියාගන්න. සූත්‍රය මතක තියාගන්න. C කියන්නේ මොකද්ද? content එක, අන්තර්ගතය. M කියන්නේ metabolism. පරිවෘත්තිය කියන එකට ඉංග්‍රීසි ටර්ම් එක metabolism නේ. U කියන්නේ urine, මුත්‍රා සමග පිටවන එක. feces, F කියන්නේ feces, මල ද්‍රව්‍ය සමග. P කියන්නේ production. යනවා මේකෙදි විස්තර කරන්න මෙන්න මේ වගේ දෙයක්. මේ වගේ දෙයක් තමයි මේකෙදි විස්තර කරන්නේ. මෙතනදී අපි C කියලා කියන්නේ අපි ලබා ගන්නා වූ සියලුම ශක්ති අන්තර්ගතය. ඒ කියන්නේ පෝෂක ද්‍රව්‍ය විදිහට අපි ලබා ගන්න ශක්තිය අන්තර්ගතය. හරි. මුළු ශක්ති අන්තර්ගතය. M කියන්නේ පරිවෘත්තිය සඳහා වැය වූ ප්‍රමාණය. අය පරිවෘත්තිය කරන ශක්තිය ඔන්න ලබා ගන්නවා. අර මාළු පාන් ගෙඩියක් කෑවා කියන්නකො. ඔය මාළු පාන් ගෙඩිය තිබිච්ච මුළු ශක්තිය අන්තර්ගතය අපි සලකනවා මෙතන. ඒකෙන් අනිවාර්යයෙන්ම කොටසක් පරිවෘත්තිය සඳහා වැය වෙනවා. ඒ කියන්නේ අපි ගන්නකොටම එයා ශරීරයේ ආහාර මාර්ගය ඔස්සේ ගිහිල්ලා එතකොට ජීර්ණ ක්‍රියාවලිය වෙලා ඊට පස්සේ අවශෝෂණය වෙනවා කවුරු විදියටද? ග්ලූකෝස් විදියට. ඊට පස්සේ ග්ලූකෝස් ගිහිල්ලා ග්ලූකෝස් කරන වැඩ තියෙනවා. ඒ කියන්නේ ග්ලූකෝස් ග්ලූකෝස් අණු අපේ ශරීරය තුල තියෙනා වූ විවිධාකාර ක්‍රියාවලි. දැන් මම මෙතන උගන්වනකොට කතා කරන්න ශක්තිය වැය වෙනවා. ඊට පස්සේ පාචලනය කරන්න ශක්තිය වැය වෙනවා. හිතන්න නේද? දැන් කල්පනා කරන්න එපා. දැන් ඊළඟට උගන්වන්නේ මොකද්ද? මේ උගන්වන එක හරියද? මෙතන සාහිත්‍ය රසාස්වාදය කරලා හරියන්නේ නැහැ නේද? විද්‍යාව පන්තියේ. ඒතර එහෙම ඒවා මේ මොලේ මගින් ඒ ආවේග සම්ප්‍රේෂණය ඒවා හරියට ක්‍රියාවලිය ඔය සියල්ලටම විශාල ATP ප්‍රමාණයක් වැය වෙනවා. මාළු පාන් ගෙඩියක් කෑවා නම් ඒකේ ATP සෑහෙන ප්‍රමාණයක් ග්ලූකෝස් ඒකේ තිබිච්ච ග්ලූකෝස් සෑහෙන ප්‍රමාණයක් දැන් පරිවෘත්තියට වැය වෙනවා. ඒක තමයි මේ කිව්වේ. ඊළඟට හානි වෙනවා ආපහු මොන විදිහට? මුත්‍රා විදිහට. මුත්‍රා වලින් හානි වෙනවා යම් ATP ප්‍රමාණයක්. ඊට පස්සේ මල ද්‍රව්‍ය විදිහට හානි වෙනවා. මල ද්‍රව්‍ය පිටවීමේදී හානි වෙන ශක්තිය විදිහට. ඊට පස්සේ අවසානයේදී නිෂ්පාදනය කියලා කියන්නේ වර්ධනය හා ප්‍රජනනය. එතකොට ජීවියාගේ පැවැත්මට ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ මේ ක්‍රියාවලිය දෙකනේ වර්ධනය හා ප්‍රජනනය. මේවායින් වෙන්නේ හැමතිස්සෙම අපි ලබා ගන්න ශක්තිය හානි වෙන එකනේ. ඒ කියන්නේ අපි හිතන්නකෝ දැන් අපි ආදායමක් ලබනවා කියලා මොකක් හරි ජොබ් එකක් කරලා. ඒ ජොබ් එක ලබනවා අපි රුපියල් 50000 පඩි හම්බ වෙනවා. මේ තමයි පඩි මුළු පඩි. දැන් ඕක අපිට එහෙමම ගිහලා 50000 පුළුවන් ද බැංකුවේ ඉතුරු කරන්න බෑනේ. අපිට මොකද වෙන්නේ? කන බොන ඒවාට වියදම් කරන්න වෙනවා. බේත් හේත් වලට වියදම් කරන්න වෙනවා. ළමයි ඉන්නවනේ ළමයින්ට වියදම් කරන්න වෙනවා. නේ? ඔය ඒ වගේ අරකින් ගිහිල්ලා යම් ප්‍රමාණයක් තමයි ඉතුරු වෙන්නේ. අපිට අර ලාභයේ විදිහට වෙන විදිහකින් කියව නේද? අපේ ලාභයේ විදිහට ඒකේ ඉතුරු වෙන්නේ යම් ප්‍රමාණයක් විතරයි. ඒ අනුව ශක්තියත් එහෙමයි අපි ලබා ගන්න ශක්තිය. එහෙනම් මෙතෙන්දී තව දෙයක් අපිට කරන්න පුළුවන්. C වලින් අපි මෙන්න මේ ටික අඩු කරොත් M ධන U ධන F කියන ටික අපි C වලින් අඩු කරනවා. ඒ කියන්නේ වෙන විදිහෙන් කිව්වොත් මම කරේ මේ ටික මේ පැත්තට ගෙනිච්චා. ඒකෙන් වෙන විදිහෙන් කිව්වොත් මොකද්ද මේ කරලා තියෙන්නේ? අපි ලබා ගන්නා වූ මුළු ශක්තියෙන් අපි අඩු කරනවා වැය වෙන කොටස. දැන් අර පඩිය කියන්නේ පඩිය 50000 ගත්තා නම් ඒකෙන් වැය වුණේ කීයක්ද? ගණන් තියාගන්න සමහරට ඔය ගණන් නැහැ. වියදම් කරනවා ඊට පස්සේ ඉවර වෙනකම්ම දන්නේ නැහැ මොනවටද වියදම් වුණේ එහෙම කියලා දන්නේ නැහැ උරුවරන් කියලා. හැබැයි සමහරව එහෙම ගානට ගණන් හදලා වියදම් මේවට තමයි වියදම් ගියේ කියලා අවසානයේදී අපිට ගණන් බලන්න පුළුවන් නේද? 50000න් කොච්චරක් වියදම් වෙලාද? 35000ක් වියදම් වෙලා කියන්නකො. ඒතර ඉතුරුයි
15000. මේක පුළුවන් මෙයාට ප්‍රොඩක්ෂන් එක. මේක තමයි නිෂ්පාදනය. මේක තමයි ලාභය කියලා කෙලින්ම ගන්න. ඒක තමයි මේ හොයන්නේ. දැන් මාළු පංගෙඩිය කෑවනම් මාළු පංගෙඩියේ ශක්තිය මුළු ශක්තිය මෙතන තියෙනවා. ඒකෙන් පරිවෘත්තියට කොච්චරක් වැය වුණාද? මුත්‍රා පිටවීමේදී කොච්චරක් වැය වුණාද? මල ද්‍රව්‍ය බෙහෙර කිරීමේදී කොච්චරක් වැය වුණාද කියන ටික ඒක එකතු කරලා ඒ ටික අඩු කරනවා මුළු ශක්තිය. එතකොට අපිට හම්බ වෙනවා අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ කියන්නේ වර්ධනය හා ප්‍රජනනයේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් ඒ දෙකට ලබා ගන්න පුළුවන් ශක්තිය මෙතනින් එනවා. එහෙනම් ඒක තමයි ශක්තිය අයවැය කියලා අපි ඔය කරන්නේ. ඒක 아무තු දෙයක් නෙමෙයි. නමුත් මේක අර අවශ්‍ය වෙනවා සමහරක් දේවල් වලට විවිධ ඔය පරීක්ෂණ කටයුතු වලට මේ ක්‍රීඩක පැත්තෙන් ස්පෝර්ට්ස් කරන කට්ටියට මේවා ගොඩක් වැදගත්. ඒ කියන්නේ මේවා අර තිතට බලලානේ ඒවා ඒගොල්ලෝ කැම් බීම දෙන්නේ, කැම් බීම පාවිච්චි කරන්නේ හැම දෙයක්ම. මේ වගේ ක්‍රියාවලියකට මේක වැදගත් වෙනවා. ඉතින් ඒ කරුණු ටික තමයි මේකෙදි කියන්න තියෙන්නේ. අවසානයේ තියෙනවා ශාස්ත්‍රයන් හා විද්‍යාගාරය තුලින් ලැබෙන ශක්ති මිනුම් මත එක් එක් සත්‍යයකට දාලා අවශ්‍ය ශක්තිය අයවැය ගණනය කරන්න පුළුවන්. වර්ධනය හා ප්‍රජනනය සඳහා ප්‍රයෝජනයට ගත හැකි ශක්තිය ඇස්තමේන්තු කිරීමේදී ශක්තිය අයවැය භාවිත වෙනවා. එතන මේකට අපිට නිරන්තරයෙන් අවශ්‍ය වෙනවා. හරි. මේ අගේ හොයාගන්න. අපි ගන්න ආහාරයකින් අපිට කොච්චර මේ වර්ධනයට හා ප්‍රජනනයට අවශ්‍ය වෙනවද කියන එක. ඒ අනුව අපි මේ ප්‍රමාණය පරීක්ෂණාත්මකව අපිට පුළුවන් මේවා හොයාගන්න මේ දත්ත හොයාගෙන මේකෙන් එක දල වශයෙන් අඩු කරලා අගයක් ගන්න. හරි. ඊට පස්සේ අපි ආහාර. ඉතින් ඒ කොටස් දෙකත් හරි මූලික පරිවෘත්තීය වේගය හා ශක්ති අයවැය කියන කොටසයි එතන අපි කතා කරේ. ඊට පස්සේ අවසානයේ එනවා ආහාර. මෙතන වැදගත් කරුණු ටිකක් තියෙනවා. නිරෝගී ජීවිතයක් සඳහා ආහාර. මේක මම මෙහෙම පොයින්ට්ස් කරනවා. ප්‍රධාන වශයෙන් නිවැරදි අනුපාත. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි. ඊට පස්සේ අසාත්මික. ප්‍රතිඔක්සිකාරක. මෙන්න මේ කියන ටික මෙතනදී ටිකක් වැදගත් විදිහට අපි කතා කරන්න ඕනේ. අපි කලින්ම කිව්වා වගේ නිරෝගී ජීවිතයක් සඳහා ආහාර ගන්නකොට ඒකේ ප්‍රධානම අංක එකට තියෙන්න ඕන සාධකය තමයි අපි ගන්න ආහාරය සමබල ආහාරයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක සාර්ථක වෙනවා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය සියලුම පෝෂක සමන්විත වෙන්න ඕනේ. ඒ වගේම ඒවා නිවැරදි අනුපාත වලින් තියෙන්න ඕනේ. ඕනේ විදිහට තිබිලා හරියන්නේ නැහැ. ඒක මම පැහැදිලි කරා කලින්. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි අපේ දෛනික ශක්තිය අවශ්‍යතාවයක් තියෙනවා. අපි කරන වැඩ රාජකාරී අනුව ඒවා වෙනස් වෙනවා. හරි. එයා ගන්න ඕනේ ශක්තිය ප්‍රමාණය වැඩි වෙනවා. එයා වැඩ කරනවා වැඩි නමහසෙලා. කෙසේ හෝ ඒ පුද්ගලයාට දෛනිකව අවශ්‍ය වෙන ශක්ති ප්‍රමාණයට වඩා වැඩි යෙන් ශක්තියට හම්බ වෙනවා නම් ආහාර තුලින්. ඒ කියන්නේ පෙරේතකමට කනවා නම් ගොඩක් හරි. ඒතකොට එහෙම වුණාම ඒ ආහාර හැමතිස්සෙම මොකද වෙන්නේ? දේහය තුල ගබඩා වෙන්න බලනවා. සමහර කලින් මේ ආහාර පෝෂණය පාඩමේ අද මේ වීඩියෝ එකේදී කිව්වා වගේම මොනවා වෙනවද? දේහය තුල මේ දේ වගේ විදිහට තමයි ඒවා තැම්පත් වෙන්නේ ඊට පස්සේ. ඒතකොට එතනින් ස්ථූලතාව, දියවැඩියාව, හෘද රෝග ආදී විවිධ රෝග තත්ත්වයන් මඟ පෑදෙනවා. අර විදිහේ තැම්පත් වෙලා මේ දේ තැම්පත් වෙලා කොලෙස්ටරෝල් වැඩි වෙලා වගේ ප්‍රශ්න නිසා. ඒ නිසා අපි අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් පුළුවන් තරම් ආහාර නොගෙන ඉන්න ඕනේ. ඒ අවශ්‍ය ප්‍රමාණය අපිට හඳුනාගෙන. ඒ කොහොමද හඳුනාගන්නේ අවශ්‍ය ප්‍රමාණය ආහාර? එහෙනම් මේමයි සාමාන්‍ය අර Tamanට වේල් වලට බෙදාගෙන අපිට බඩගිනි වෙන වෙලාවක් තියෙනව නේද? ඒක ටිකක් අඳුරගෙන ඒකට අදාළව වෙලාවල් පොඩ්ඩක් හදාගෙන දිවා ආහාරය ගන්න වෙලාව, රාත්‍රී ආහාරය ගන්න වෙලාව, ඒ අතරමැද මොනවාරි ෂෝටිස් කරනවා නම් ඒ වෙලාව පොඩ්ඩක් අර එක ක්‍රමවත්භාවයකට තියාගන්න ඕනේ. ක්‍රමවත්භාවයක් නැති එක සෑහෙන රෝග ගන්නකට මඟ පෑදෙනවා කියලා කියනවා.
ඒකත් හරි. ඊට පස්සේ අසාත්මිකතා. සමහරක් ආහාර තියෙනවා සමහර පුද්ගලයන්ට අසාත්මිකතා. උදාහරණයක් විදිහට රටකජු, අන්නාසි වගේ දේවල් තව දීලා තියෙනවා. තක්කාලි, අන්නාසි, රටකජු ඒ වගේ සමහරක් පුද්ගලයන්ට ඒ ආහාර කාපුවම ගොඩක් අසාත්මිකතා ඇති වෙනවා, පළු දානවා, උගුරු ඉදි වෙනවා, ඒ වගේ තත්ත්ව ඇති වෙනවා. ඊට පස්සේ ආපහු ඔය මුහුදු ජීවීන් ඒ කියන්නේ ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ ඒගොල්ලන්වත් අසාත්මික වෙනවා. කතු රප දානවා එහෙම වෙනවා. ඒ වගේ ආහාරකින් කොච්චර පෝෂණයක් තිබුණත් Tamanට අවාසියක් වෙනවා නම් Tamanට ගැටලුවක් ඇති වෙනවා නම් ඒවා අරගන්න බෑනේ. ඒවා අඳුරගෙන ඒවා නොගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ප්‍රතිօක්සිකාරක විදියට අපි කතා කරා විටමින් C සහ E කියන සාධක දෙක ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය වෙනවා ප්‍රතිօක්සිකාරක විදියට මේවා මගින් සෞඛ්‍යයක් පවත්වා ගන්න, ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න, දේහය තුළ ප්‍රතිශක්තිය වැඩි දියුණු වෙන්න ඒවා උදව් වෙනවා. ප්‍රතිօක්සිකාරක තියෙන ආහාර තෝරාගෙන විශේෂයෙන් පළතුරු වර්ග, කොළපැහැති එළවලු, ධාන්‍ය වර්ග, පලා වර්ග ඒවා අපි වැඩිපුර ලබා ගන්න ඕනේ. ඒවා තමයි ප්‍රතිօක්සිකාරක තියෙන්නේ. අනිවාර්යයෙන්ම ප්‍රතිօක්සිකාරක වගේ දේවල් දේහය තුළ සංශ්ලේෂණය වෙන්නේ නැති නිසා මොනව කරන්න ඕනේද? අත්‍යවශ්‍යයෙන්ම බාහිරින් ලබා ගන්න ඕනේ. ඒ නිසා ඒවා අත්‍යවශ්‍ය පෝෂක වෙනවා. එනේ නිරෝගී ජීවිතය සඳහා ආහාර කියලා ඔය කරුණු ටික ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න. අවසානයේ අපි යනවා රෝගවලට. පළවෙනි රෝගය තමයි දුෂ්පෝෂණය. දුෂ්පෝෂණය කියලා කියන malnutrition, අඩු පෝෂණය. ඒ කියන්නේ අවශ්‍ය කරන පෝෂක එකක් හෝ කිහිපයක් අඩු වෙනවා. දැන් අපිට අවශ්‍ය වෙන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ ඒ වගේ පෝෂක ගන්නවක් අවශ්‍යයි. එතකොට ඒකෙන් එකක් අඩු වුණා එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔය ගොඩක් ආහාර අඩු දිලිඳු රටවල් වල ගොඩක් මේ තත්ත්වය තියෙනවා. ඒ කියන්නේ හිතන්න ප්‍රෝටීන අඩුයි. කාබෝහයිඩ්‍රේට් තියෙනවා යම් ප්‍රමාණයක්. හැබැයි ප්‍රෝටීන ගොඩක් අඩුයි. ඉතා කලාතුරකින් තමයි ප්‍රෝටීන හම්බ වෙන්නේ. එහෙම තත්ත්වයක් උඩ ඒ ඇති වෙන්න පුළුවන් රෝගී තත්ත්ව තියෙනවා. ඔය කෝෂියෝකෝර්, මැරස්මස් වගේ ඒ රෝගී තත්ත්ව වලින් දෛනිකව විශාල කුඩා දරුවන් ප්‍රමාණයක් එහෙම මිය යනවා ඒ දිලිඳු රටවල් වල. පෝෂණ උනත, පෝෂණ ගැටලු හරි. එතකොට මේ එකට අපි කරන්න ඕනේ මොකද්ද? ඒක තමයි අර කලින් ඉඳලාම කියන්නේ නිවැරදි අනුපාතයෙන් අපි අපේ ආහාර ලබා ගන්න ඕනේ. ඒතකොට මේ දුෂ්පෝෂණය ගත්තාම මේක එනවා මෙහෙම කියනවා. සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකුට දුෂ්පෝෂණය තත්ත්වයක් තියෙනවායි කියලා කියන්නේ BMI යගේ. මේකත් ඔයගොල්ලෝ අහලා ඇති. BMI යගේ 18.5ට අඩු නම්. BMI යගේ කියන්නේ මොකද්ද? මේක සමාන වෙනවා ස්කන්ධය. යම් පුද්ගලයෙකුගේ ස්කන්ධයේ බෙදීම උස්සේ වර්ගයට. උස්ස වර්ග කරලා හරි. අනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි නම් උස්ස ගන්න වෙන්නේ අපිට මීටර වලින්. මීටර අපි කියමුකෝ අඩිපාක් කියන්නේ මීටර කීයද? මීටර 1.5ක් කියලා ගමුකෝ නේද? 1.5 මීටර කියලා. එතකොට ඒකේ වර්ගය. මේ විදිහ අගයක් තමයි එතකොට එන්නේ හරි. ඒතර මේක කොච්චරද දෙන්නේ? ඒක ඔයගොල්ලෝ බලන්න හරි. හරි. ඒ අනුව මෙහෙම අගයක් තියෙනවා. මේකෙන් එන අගය 18.5 කියන අගයට වඩා අඩු වුණොත් එයාට අපි කියනවා දුෂ්පෝෂණයේ තත්ත්වයක් නැත්නම් අඩු පෝෂණයක් තමයි මෙයාගේ තියෙන්නේ කියලා. ඒත් මේක දිගින් දිගටම පැවතීම ගොඩක් භයානක තත්ත්වයක්, මරණීය තත්ත්වයකට උනත් යන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේකෙම අනිත් පැත්ත තියෙනවා. දැන් දිලිඳු රටවල දුෂ්පෝෂණයෙන් හින්දා මැරෙනවා. දියුණු රටවල් වල ස්ථූලතාවයෙන් හින්දා නැත්නම් අධිපෝෂණයෙන් හින්දා ඒ රටවල මැරෙනවා. අර ඒ කණ්ඩ නැතුව මැරෙනවා, මේ කාල වැඩි වෙලා මැරෙනවානේ. ඒ වගේ අසමතුලිතභාවයක් ලෝකේ තියෙනවා. යනවා ස්ථූලතාව කියලා කියන්නේ අවශ්‍ය ලබා ගන්න ශක්ති ප්‍රමාණයට වඩා වැය කරන ශක්ති ප්‍රමාණය අඩු වුණා. හරිනේ කිව්වා නේද? පුද්ගලයෙක් ඉන්නවා. මෙයා ලබා ගන්න ශක්තිය මෙහෙම 3කින් ලබා ගන්නවා, 1කින් පිට කරනවා. ඒතර මේකේ දෙකක් මොකද යන්නේ ඉතුරු වෙනවා. හරිනේ. ඒතර වැය කරන ප්‍රමාණය සාපේක්ෂව අඩු වීම මොකද ස්ථූලතාවට මඟ පාදන්න පුළුවන්. ස්ථූලතාව ඇතිවීම සලකන්නේ BMI යගේ මේ යගේ 30ට වඩා වැඩි නම්. BMI යගේ 30ට වඩා වෙන. දැන් ඔයගොල්ලෝ හදලා බලන්න ඕගොල්ලෝ කොහොමද කියලා. හරි. අමාරුවක් නැහැනේ. බර බැලුවා. උස නංගින් ගෙදරම අයින්න පුළුවන් නේ. බරම නැහැ තරහදියක් ඔය තියෙනවනේ නේද?
ඒතර ඒ වගේ තියෙනවා. ඒතකොට මේ ස්ථූලතාව නිසා විශාල රෝග ප්‍රමාණයක් දියවැඩිය තත්ත්ව, අධිරුධිර පීඩනය, හෘද රෝග, ඒ වගේ ගොඩක් තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ස්ථූලතාව කියන්නේ ලොකු ගොඩක් භයානක රෝගයක්. හරි. ඊට පස්සේ දුෂ්පෝෂණයේ ස්ථූලතාව ඒ ආහාර කොටස් අඩු වීම වගේ නිසානේ. ඊළඟට තව දැන් අපේ පැත්තේ අපිට ගොඩක් පුරුදු දෙයක් ગેස්ට්‍රයිටිස්. ગેස්ට්‍රයිටිස් කියන්නේ මොකද්ද? ඒකදී වෙන්නේ ප්‍රධාන වශයෙන් ආමාශයේ තියෙන HCl ස්‍රාවය වැඩි වෙනවා. හරි. ආමාශයේ බිත්ති මත HCl ස්‍රාවය වැඩි වෙනවා. සාපේක්ෂව වැඩි HCl ස්‍රාවයක් ආමාශයට එනවා. එතකොට මොකද වෙන්නේ? විවිධ ප්‍රදාහ තත්ත්ව තියෙනවා. ඒ කියන්නේ දැන් ආමාශය කියන්නේ අජීවී පටකයක් නෙමෙයි නේ, තහඩුවක් වගේ එකක් නෙමෙයි. හරි. නේද? තහඩුවක් වගේ එකක් නෙමෙයි. ඒක ජීවි, සජීවි, සෛල වලින් ඇදිච්ච පටකයන් ඇතුලේ තියෙන ආමාශය කියලා. ඒකේ ඕනකට වඩා වැඩිපුර HCl ශ්‍රාවය වෙන්න ඒකේ තියෙනා වූ අනුවර්තන ටික මදි වෙනවා අර HCl ශ්‍රාවය කිරීමේ ප්‍රමාණය දරා ගන්න. එතකොට මොකද වෙන්නේ? තමන්ගේම HCl ආමාශයට හානි කරනවා. ආමාශය තුවාල කරනවා. හරි. මෙතනින් එන HCl ටික මගින්ම ආමාශයේ බිත්තියට හානි කරනවා. එතකොට මේ බිත්තිය තුවාල වෙනවා. හරි. තුවාල වෙනවා. මෙතන බිබිලි වගේ හට ගන්නවා ආමාශයේ බිත්තිය. මේ බිබිලි පුපුරලා තුවාල හැදෙනවා නිකන්. ඊට පස්සේ මේ තුවාල දිගු කාලයක් පැවතීමේදී හරි ආමාශයේ මේ ඇති වෙන තුවාල දිගු කාලයක් තියෙනකොට මේකේ හැදෙනවා බැක්ටීරියාව. හෙලිකොබැක්ටර් පයිලෝරි කියලා. මේ බැක්ටීරියාව තමයි මාරාන්තික ප්‍රතිඵල ඇති කරන්න පුළුවන්. මේක ආසාදනය කරලා ආමාශය පිළිකා තත්ත්ව දක්වා යන්න පුළුවන්. මේකෙදි ගොඩක් වෙලාවට හේතු වෙන්නේ ආමාශයේ මේ ශ්‍රාව වැඩි වෙන්න හේතු වෙනවා කියනවා. ප්‍රධාන වශයෙන් හේතු කාරණා ගොඩක් තියෙනවා. ප්‍රධානම හේතුව මානසික ආතතිය. ඒ ළමයින්ට අර විභාගේ ළඟදී ගොඩක් වෙලාවට මේ ગેස්ට්‍රයිටිස් හැදෙනවා හැදිච්ච කෙනාට වැඩි වෙනවා. එහෙම වෙන්නේ ප්‍රධාන හේතුව මානසික ආතතිය. අපෝ විවිධ ඖෂධ වර්ග පානය කිරීම, ඇස්ප්‍රින් වගේ ඖෂධ වර්ගත් හේතුවක් වෙනවා කියනවා. ඔය විදිහ වැඩිපුර HCl ශ්‍රාවය උත්තේජනය වෙලා ආමාශයේ හානි වෙනවා. ඊට පස්සේ අපව එකක් තමයි දිගු වේලාවක් කුසගින්නේ හිටීම. අපවර මම කිව්වා වගේ ආහාර වේල් වෙනස් වීම. ඒ කියන්නේ ආහාර වේල් ක්‍රමවත් බවක් නැහැ. හිතුන ලාවට කනවා. එහෙම වුණාම මේ තත්ත්වය ඇති වෙනවා. ඒ කියන්නේ මේකනේ ප්‍රශ්නේ මුල් වෙන්නේ හේතුව මොකද්ද? HCl වැඩිපුර ශ්‍රාවය වෙන එක. ඒක උත්තේජනය වෙනවා. සාමාන්‍යයට වඩා HCl එනවා. එහෙම වුණාම බිත්තියට හානි කරයි. එතනින් තමයි පටන් ගන්න. ආරම්භය එතන. ඒකෙන් මෙතෙන් අධික මරණීය තත්ත්වයකට වුණත් යන්න පුළුවන් ગેස්ට්‍රයිටිස්. ඒ නිසා පාලනය මේක කරගන්න ඕනේ පුළුවන් තරම් නේද? මානසික ආතතිය අඩු කරගන්න ඕනේ. ආහාර රටාව ක්‍රමවත් කරගන්න ඕනේ. නැත්නම් මේකට අනිවාර්යෙන් බේත් ලබා ගන්න ඕනේ. හරි ગેස්ට්‍රික් තියෙනවා කියලා ඒක තියාගෙන ඉන්න නෑ. අනිවාර්යෙන් ඖෂධ ලබා ගන්න ඕනේ වෛද්‍යවරයෙකුගෙන්. නැත්නම් මේ වගේ තත්ත්ව තියෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ අවසාන රෝගය වෙනවා මලබද්ධය. මලබද්ධය කියලා කියන්නේ මෙහෙම දෙයක්. කුඩා මේ මහාන්ත්‍රය තුලින් දැන් ආහාරයේ ශේෂ වෙච්ච කොටස් ටික ගමන් කරනවා. ඒ ශේෂ වෙච්ච කොටස් ටික ගමන් කරද්දී මේ හරියේදී ජලය මොකද වෙන්නේ? පුළුවන් තරම් අවශෝෂණය කර ගන්නවා ආහාරයේ තියෙන ජලය. එතකොට මේ හරියට වගේ ආවයන් පස්සේ මොකද වෙන්නේ? මේ තියෙනවා බුද්ධ වක්‍රපිදාන පේශි. මොකද තියෙනවා වක්‍රපිදාන පේශි. ඒතර මේ හරියට එනකොටම මල ද්‍රව්‍ය ටික ප්‍රතීකයක් එනවා. මොකද්ද? දැන් හරි ලෑස්ති වෙන්න එහෙම කියලා. එතකොට මෙයා ඒ ප්‍රතීකය දීලා මෙහෙම මොළයට යවනවා. මෙහෙමයි දැන් ඇවිල්ලා තියෙන්නේ, මේ හරිය තියෙන්නේ. ඒක පිට කරන්න අවශ්‍යයි එහෙම කියලා කියනවා. හැබැයි හිතන්නකෝ දැන් ඔයා ඉන්නේ බස් එකේ ඉන්නේ. දැන් ඔතන ඔය වැඩේ කරන්න බෑනේ. සමහරවිට තව බෑ භාගයක තියෙනවා බස් එකෙන් බහින්න. එතන මොකද කරන්නේ? දැන් බෑ. හරිද? බස් එකේ ඉන්නේ. ඒ හින්දා තව ටිකක් ඉන්න කියලා මෙහෙට පණිවිඩයක් එනවා. එයා මේක තවදුරටත් සංකෝචනය කරගෙන දැන් ඉන්නවා. හැබැයි මහාන්ත්‍රය එයාගේ වැඩේ නවත්තන්නේ නැහැ. මොකද එයාගේ වැඩේ
එයාගේ වැඩේ ජලය අවශෝෂණය කරන එක. මේ හරිය ඉඳගෙනත් එයා ජලය අවශෝෂණය කරනවා. එකක් මොකද දැන් මෙහින් පිරෙන්න මේක තදබදේ වැඩිනේ. ඒ නිසා එයා උත්සාහ කරනවා මේ මල ද්‍රව්‍ය ටික තව අඩු කරන්න. ජලය ටික අවශෝෂණය වුණොත් තව අඩු වෙනවනේ. ඒකට අර පීඩනය අඩු වෙනවා ටිකක්. ඒ නිසා එහෙම කොහොම හරි කරලා ඉවරලා මෙයා මොකද කරන්නේ? ජලය වැඩිපුර අවශෝෂණය කරනවා. එතකොට මල ද්‍රව්‍ය ඝන වෙනවා. අන්න ඝන වුණායින් පස්සේ දැන් බස් එකෙන් බහැලා ඉවර වෙලා ඇවිල්ලා නේද? අවශ්‍ය තත්ත්ව හදාගත්තයින් පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ පිට කරන්න බෑ. දැන් ඒ තියෙන ටික තියෙනවා නමුත් පිට කරන්න බෑ. ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක එතන තිබිලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති වෙන එක තමයි මලබද්ධය කියලා කියන්නේ. මල ද්‍රව්‍ය ඕනකට වඩා ඝන වෙනවා. ඒ ජලය බැහැර වීම නිසා වැඩිපුර. මේකට හේතු සාධක වෙන ප්‍රධාන එක තමයි අර විදිය ප්‍රතීකය. අපිට එන ප්‍රතීකය අපි නිෂේධනය කරනවා. හරි මොකද කරන්නේ? මේකෙදි ප්‍රතීකය නිෂේධනය කරන එක තමයි ප්‍රධානම හේතුව වෙන්නේ. මෙයාගේ මේ මලබද්ධය ඇති වෙන්න තියෙන ප්‍රධානම සාධකයේ විදියට. ඊට අමතරව අපිට ගන්න පුළුවන් තන්තු සහිත ආහාර අඩුවෙන් ගන්න එක. ඒක තන්තු වැඩිපුර තියෙනවා නම් මෙයාගෙන් අර කලින් මම කිව්වා වගේ තන්තු වැඩිපුර තියෙද්දී ජලය අවශෝෂණය කරගෙන ඉන්නවා. එතකොට ඒකෙදි මල ද්‍රව්‍ය වලට එයා පිරිපුන් බවක් ලබා දෙනවා. කොච්චර අර ආහාර වලින් ජලය අවශෝෂණය කරගත්තා දන්තු වල තියෙන ජලය ටික එයා දෙන්නේ නැහැ. එයා ඒක තියාගෙන ඉන්නවා. ඒ අනුව මේක අර අනවශ්‍ය විදිහට ඝන බවට පත් වෙන එක වළකිනවා. අපහු ජලය වැඩිපුර පානය කිරීම මලබද්ධය අඩු කරන්න හේතුවක් වෙනවා. මොකද ජලය මේ හරි සෑහෙන තරම් හරි අපි බීලා තියෙනවා නම් එතකොට ජලය මේ හරියටදී යම් ප්‍රමාණයක් හරි මල ද්‍රව්‍ය වල ඉතුරු වෙනවා. නමුත් ජලය ගොඩක් දේහයට අඩුයි නම් මොකද වෙන්නේ? අර ටික මල් මහාන්තය මගින් අවශෝෂණය කරගත්තායින් පස්සේ ඊට පස්සේ ගොඩක් මෙයා ඝන තත්ත්වයටපත් වෙනවා ඉබේම. යනවා ජලය වැඩිපුර පානය කිරීමත් මලබද්ධය අවම කරගන්න හේතුවක් වෙනවා. හරි. එහෙනම් ඔය කරුණු ටිකත් එක්කලා අපි පැහැදිලිව කතා කරා සියලුම ආහාර ජීර්ණ පද්ධතිය අදාළ සියලුම කොටස් ටික සිද්ධාන්ත විදියට අපි කතා කරා. ඒතකොට අවශ්‍ය කොටස් ටික දැන් ඕගොල්ලන්ට මේක තහවුරු කරගන්න පුළුවන්. අපි ප්‍රශ්න කරනකොට දැන් ගත්තු දැනුම හරියට ඕගොල්ලෝ ඔලුවට දාගත්තද? ඒ දැනුම කොහොමද ප්‍රශ්න වලට එන්නේ? මේ හැම දෙයක්ම අපි ප්‍රශ්න වීඩියෝ එකත් එක්ක සාකච්ඡා කරනවා. මේ හැම කොටසකම ප්‍රශ්න දාලා. හරි. ඒක ඕගොල්ලන්ට මොනවා හරි මේ පද්ධතිය පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඒක මාව සම්බන්ධ කරගෙන අහන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට අපි මේ පද්ධතියෙන් පස්සේ හම්බ වෙන්නේ සංසරණ පද්ධතිය. ඒකත් ගොඩක් වැදගත්. තේරුම් ගන්න කොටස් තියෙන පාඩමක් ගොඩක් ළමයින්ට එහෙම ආර්ජන පද්ධතිය නම් ගොඩක් අය කරන්න කියලා ඉල්ලන්නේ නැහැ. නමුත් අර විභාග ලඟ වෙච්ච කාලේ ගොඩක් ඉල්ලීම් තිබ්බා. සුදේශ සංසරණ පද්ධතිය, ස්නායු පද්ධතිය වගේ දේවල් වල ගැටලු තියෙනවා කියලා. ඒතර ඒ අනුව අපි ඊළඟට පටන් ගන්නේ සංසරණ පද්ධතිය. එහෙනම් මේ වීඩියෝ එකේ හම්බ වෙනකන් සියලු දෙනාටම ආයිබෝන්. We'll go through the wastelands, through the highways, and on we'll go. Along the way, melodies we haven't played. No, I don't